තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොමද කොහොමද? හොඳින් ඉන්නවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් සුපුරුදු පරිදි අදත් අපි මේ පටන් ගන්න යන්නේ සතිපතා කරන කමඨහං සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනයි. එහෙමනම් ගරු ස්වාමීන් වහන්සේලා ලොකු ස්වාමීන් වහන්සේකින් සහ සියලු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. එහෙනම් මම ගරු ලොකු ස්වාමීන් වහන්සේගෙන් ඉතාම ගෞරවයෙන් කමඨහං සුද්ධ කිරීමේ වැඩසටහනින් අපේ දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට ඔබ වහන්සේගේ දෙපා නමද ආරාධනා කරමි. සාදු සාදු. උදේ ස්වාමීන් වහන්සේ අද ලිඛිත ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. ප්‍රශ්න දෙකම ටිකක් දිගයි. මම ඉතින් කියවන්න බලන්න ස්වාමීන් වහන්සේ. සාදු සාදු. ගරු ස්වාමීන් වහන්සේ මා වසර 5ක පමණ කාලයක් සක්මන් භාවනාව හා ආනාපාන සතිය වඩමි. මුල් කාලයේ කයේ සංවේදනා හොඳින් දැනි දැන් ඒවා සියුම් වී නොදැනෙන තත්වයක ඇත. කාලයක් හිස් තැනට කැමැති ස්වභාවයකුත් තවත් කාලයක් හිස් තැන සිටීමට අකමැති අපහසු ස්වභාවයකුත් තිබුණි. තවත් කාලයක් නිින්ද වැනි තත්වයක සිට නැවත කයට සතිමත් වීමක් සිදු විය. අද දින උදෑසන සක්මන් කරන විට මුලින් විවිධ සිතුවිලි සමග සිටියත් පසුව සිතුවිලි අඩු ස්වභාවයක් තිබුණි. සිතුවිලි ඉඳ හිට ආවත් ඒවා කෙරෙහි කලින් වගේම හැඟීම් දනවන ස්වභාවයක් නොවුණු බවක් දුටිමි. ඒ නිසා ඒවා ඇවිල්ලා යන දෙස බලා සිටියෙමි. පරිසරයේ තිබෙන දේවල් දෙස බැලුවද ඒවායේ හිත නොරැඳෙන ස්වභාවයක් විය. පරිසරයේ ඉඳ හිට එන ශබ්දයක වුවද හිත නොරැඳුනි. හිතේ කිසිදු කලබලකාරී බවක් නොවුනි. ඒ తත්වය හිත වඩාත් කැමති බව තේරුම් ගත්ෙමි. මේ සියල්ලත් අතරම පාදයේ ස්පර්ශයට නිතර නිතර අවධානය විරායාසයෙන් යොමු වන ගතියක් විය. ඒට හිතේ එතරම් කැමැත්තක් නොවිය. මන්ද සිතුවිලි දෙස බැලීමට වැඩි කැමැත්තක් වූ නිසාය. මීට පෙරද මෙවැනි අවස්ථාවල සිටියත් ඒ හැම වෙලාවෙන්ම මත්තුණු නිදිමත විසිවෙන ස්වභාවයක් විය. සිතුවිලි එන විට පවා ඒවා එන්න නොදී ඉර කරන ස්වභාවයක් විය. ඒ නිසා හිතේ බර ගතියක් විය. පරිසරයේ තිබෙන රූපවලට ફોකස් නොවන ගතියක් විය. නමුත් අද හොඳ පියවි සිහියෙන් සාමාන්‍ය පරිදි සිටියෙමි. හිත සැහැල්ලුවෙන් පැවතුණි. හැඟීම් වලට වහල් නොවන සිතුවිලි රූප හා ශබ්ද තිබුණාට ඒවා අසහනකාරී නොවන බව වැටහුණි. ඒ తත්වය දවස පුරා පවත්වා ගන්න පුළුවන් නම් ඔච්චර සපක් දැයි සිතුනි. සක්මන නිමා කර පරයන්කයට ගියෙමි. පරයන්කය සාමාන්‍ය පරිදි සිදුවිය. සාමාන්‍ය ජීවිතයේ සතිය පිහිටුවීම. මීට පෙර සාමාන්‍ය ජීවිතයේදී වැඩ කරන විට සංවේදනා දැනුණු බැවින් නිතර සතිමත් වන බව දුටමි. නමුත් දැන් සංවේදනා නැති අතර දවස පුරා බොහෝ සිතුවිලි එන බව දකිමි. ඒවායේ ගමන් කරන බවක් දකිමි. ඒ නිසා යම් පසුතැවිල්ලක්ද ඇත. නමුත් දවස පුරා එන මේ සිතුවිලි නොදකින්නට වඩා එය දැකීම හොඳ දෙයක් බවත් සිතමි. සටහන එතනින් අවතිනවා. මේක නිකන් මේ චින්තාමේ අදහස් ගොඩක් මිසක්කා අරමුණ පේනකොට අරමුණේ විස්තර ලියලා ඒකට ක්‍රමික බැස ගැනීමක් කරුවා නම් අර කට පටන් ගන්න කිව්වා උච්චර දිග රචනා ලියන දෙයක් නැහැ. කොයි වෙලාවෙද තමන්ගේ මූල කර්මත්තාන්ට හිත ගියේ අන්න ඒක පිළිබඳව විස්තර ලිව්වා නම් අහගෙන ඉන්න එක්කන ওই ටික කියයි. දැන් අහගෙන ඉන්න එකාට කියන්න දෙයක් නැහැ. හිතිවිලට කැමති, හිතිවිලට කැමති නැහැ. හිතිවිලි එනවා, හැඟුම් බරයි. ඒ අර වටපිට වනාතේ තියෙන දේවල් කියනවා මිසක්කා ඒ මූලික අරමුණ විස්තර කිරීමට දන්නේ නැති නිසා මේ sannivedanaye බාධාවල් තියෙනවා. භාවනාව කෙරෙනවා. ඒ නිසා ඒකට අත්‍යවශ්‍ය වෙන කතා ශරීරයේ තමයි මේ සතිය පිහිටවන මූල කර්මස්ථානය. සක්මනේදී මම මෙන්න මෙහෙමයි පියවර මෙන්න මෙච්චරක් මට බලන්න පුළුවන් වුණා. පරියන්කේදී මට මේ තරම් මේ පිම්බීම ඇකිලිම හරි ආනපානේ බලන්න පුළුවන් වුණා කියන විස්තරයට යොමු කරන අපේ තියෙනවා කමඨහල් ලිවීම පිළිබඳ උපදේශ මාලාවක්. ඒ නිසා මේ වගේ කෙනෙකුට මේ උපදේශ මාලාවකින්
ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. භාවනා කරන්න ওই විදිහටම ඒකේ වෙනසක් නැහැ. නමුත් රචනය ලියනකොට, කමඨාන් වාර්තා ලියනකොට ඒ උපදේශමාලාව අනුගමනය කරන්න ඒක ලබලා දෙන බවට මේ ඔය ලියලා තියෙන කමඨාන් වාර්තා ලියන්නේ කෙසේද කියලා අන්න ඕක තමයි අපි 2 පන්ති 4 පන්ති ළමයෙක් වගේ අනුගමනය කරන්න ඕනේ. එහෙම නැතු ඔය හැඟුම් සහ දැනීම් ඔක්කොම චින්තාමේ පැත්තට වැටෙන. ඒකෙන් අර කිසි ගනුදෙනුවක් වෙන්නේ නැහැ. sannivedanayak වෙන්නේ නැහැ. ඒ නිසා වාර්තාව පොඩ්ඩක් ලියලා භාවනාව වියටම කරලා අර මේ තමන්ගේ අදාළ කාරණාවට සාපේක්ෂව ලියන්න පුරුදු වෙන්න කියලා අපි යනවා ඊගාවෙකට. නාස දෙවනේ ප්‍රශ්න ඉදිරිපත් කරනම් ගරුතර ස්වාමින් වහන්සේගෙන් අවසරයි. උදේ පාන්දර පහමාරට පන්සිල්ගෙන ඉතිපිසෝ ගාථාව කරණීයමෙත සූත්‍රය කියා භාවනාවට වාඩි වෙනවා. ඊට අමතරව පරුස වචන සහ කේලම් නොකියන බවත් සුවඳ විලවුන් වලින් වැළකෙන බවත් සිහි කරනවා. දැන් භාවනාවට වාඩි වෙනවත් සමගම හුස්ම නැති වෙනවා. අද එක විදියට වාඩි වී පැයක් භාවනා කර ස්ට්‍රෙචර්ස් සහ යෝග ව්‍යායාම කර නැවත සුඛාසනයේ වාඩි වී පැය භාගයක් භාවනා කෙරුවා. ස්ට්‍රෙචර්ස් සහ ව්‍යායාමයට මිනිත්තු 5කට අඩු කාලයක් යන්නේ. නැවත භාවනාවට වාඩි වෙන විට හුස්ම සිහින් වී ඇති වෙන බව දැනුණා. භාවනාව කැඩී ගියේ නැහැ. දැන් භාවනාවේදී සිතුවිලි එනවා අඩුයි. සිතුවිලි අතරින් ආස්වාස ප්‍රාස්වාසයේ ඇතිවීම නැතිවීම බලනවා. සමහර දාට මිනිත්තු 45ක් පමණ භාවනා කරපු දින තියෙනවා. සමහර දිනවල දවල් වී භාවනා කරනවා. සමහර දිනවලදී හිස කඩා වැටීම සිදු වෙනවා. සමහර විට රැහැයියෝ කෑ ගන්නවා වගේ ඇහෙනවා. වසරකට ප්‍රථම භාවනා වැඩසටහන පටන් ගන්නකොට මේ ආත්මයට පසු නැවත ඉපදීමක් පිළිබඳ විශ්වාසයක් නොතිබුණි. බෞද්ධ වාතාවරණයක් උප්පත්තියේ සිට තිබුණත් උසස් අධ්‍යාපනය ලැබීමත් සමග මරණින් මතු ඉපදීම පිළිබඳ අවිශ්වාසයක් ඇති වුණා. මේ අදහස පසෙක තබා භාවනා වැඩසටහනට සහභාගී වුණා. මනස දියුණු වීමත් සමග මරණින් මතු ඉපදීම ප්‍රත්‍යක්ෂ වේ කියා විශ්වාසයක් තියෙනවා. නමුත් තවම එය ප්‍රත්‍යක්ෂ වී නැහැ. නමුත් මහත් වීරයෙන් භාවනාව දිගටම කරගෙන යනවා. භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙස් සහ අනිත් කාරණා ගැන උපදෙස් මහත් යටහත් පාත්ව ආයාචනය කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු. මේ රචනයේත් අර ඉස්සල එක වගේම 60ක් 70ක් තියෙන්නේ අර වටපිට දේවල් ස්ට්‍රෙච් කරුවේ කොහොමද, බුද්ධානුස්සතිය කොහොමද, ඉතිපිසෝ වාතාව කොහොමද, ඒව කරද්දි කොච්චර සතියෙන් කරාද කියලා ලියනවනම් හරි. ඒක තැනක ලියලා තියෙනවා මම භාවනා කැඩුන්නේ නැහැ කියලා. ඒ නිය වැරදිලා ලියවිලා වගේ. මම මේ ඉතිපිසෝ වාතාව කියනකොට පන්සිල් ගන්නකොට, ස්ට්‍රෙච් කරනකොට, සුඛාසනේ ඉන්නකොට කොච්චරක් සතියමත්ද කියලා බැලුවනම් ඒ ටික ඇත්තටම රචනයේ අවසානයේට ලියන්න ඒ ඔක්කොම කරලා වාඩි වුණාට පස්සේ මට ආශ්වාස ප්‍රශ්වාසයුම වැටුණා කියලා තියෙන වාක්‍යයක් තියෙනවනේ. අන්න ඒක පුළුවන් තරම් එක්ස්පෑන්ඩ් කරන්න බලන්න. කොච්චර වෙලා මට මේ සියුම් එක බලාගෙන ඉන්න පුළුවන් වුණාද? එනතන් ඊට පස්සේ මොකද වුනේ ආදි වශයෙන් සතියට මුල් තැන දීලා රචනෙ ලියන්න ඔය එක එක ලයිස්තු ලියලා වැඩක් නැහැ. ඒ හැම ලයිස්තුවක් කරාම සතිය ගෙනියන්න දියටින් ඉන්දර ගෙනියන කෙනෙක් වගේ. ඒකල ලද අවස්ථාවේ මූල කර්මස්ථානයේ පිළිබඳ තොරතුරු හම්බුණා නම් ඒක එක්ස්පෑන්ඩ් කරන්න. එතකොට මේ තේමාව හැදෙනවා, මේ රචනයේ ව්‍යාකරණයක් හැදෙනවා. මේක ඔය එක එක දේවල් ලියලියා ඉන්නවා. ඕක බෞද්ධයන්ගේ සහ වැඩිහිටියන්ගේ තියෙන මොකද්ද කියන්නේ? නරක හැබැයියක්. ඔය පොඩි උන් කරනවා ওই පැත්තේ තන්නේ පොඩි උන් කෙනේ ඉන්න වෙලාව ගිහිල්ලා එක්ක බලන්න. නැත්නම් පොඩි ක්ලීන වාර්තාවක් බලන්න. ඔය කියන මොනවත් නැහැ. ඔයා ඉඳගෙන ඉන්නවා නම් ඒකේ විස්තරය කියනවා, ඇවිදිනවා නම් ඒකේ විස්තරය කියනවා. ඔය බුද්ධානුස්සතියයි, ඔය ඉතිපිසෝ ගාතාවයි, ඔය ස්ට්‍රෙච් කිරිල්ලයි, ඔය සුඛාසන කතා නැහැ. ඒ ඔක්කොම නරක නැහැ සතියෙන් කරනවා. ඒ නිසා භාවනාව ඔච්චරම තමයි. ඕකේ භාවනාව වෙන කියන්න දෙයක් නැහැ. නමුත් මේ ඩිස්ප්ලේ කරලා තියෙන ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙන ආටිකල් එක කියවන්නකෝ. කියවලා ඒ අනුව ලියන්න පුරුදු වෙන්න. එතකොට තමයි ලොකු මේ යන ගමනේ පාර දැනගෙන යනවා වාගේ ගමනේ රචනයේ ව්‍යාකරණේ වැටෙයි. හොඳයි. අවිනාශ ලිඛිත ප්‍රශ්න නම් ඉතරයි තියෙන්නේ. ඔව්.
කවුරු හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ප්‍රශ්න ගන්න වෙලාවක්. හොඳයි. රාජිකා උස්සලා තියෙනවා මේ මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න පුළුවන්. රාජිකා ප්‍රශ්න ගන්න කලින් මම බොහොම ස්තුතියි මට අර මේ ඒ විස්තරය ටික තමයි මම දැන් පොඩ්ඩක් කලින් දාලා තිබුණේ. හරි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න නෙවෙයි ස්වාමීන් වහන්සේ මේ අවස්ථාව මම ගත්තේ මට පොඩි කාරණයක් ඔබ වහන්සේට දැනුම් දෙන්න මම ඒකට අවසරයිද ස්වාමීන් වහන්සේ? එහෙමයි ස්වාමීන් වහන්සේ මම මේක සම්බන්ධයෙන් ඊමේල් එකකුත් ඔබ වහන්සේට එවුවා නමුත් උත්තරයක් ලැබුණ නැති නිසා මම හිතුවා මේ වෙලාව පුළුවන් ඉඩක් තියෙනවා නම් ගන්න කියලා ඒ සම්බන්ධයෙන් නිරෝෂකින් අනිත් පිටසකින් සමාවිල්ලනවා මෙහෙම මේ වගේ කාරණාවක් කතා කරන්න මේ අවස්ථාව ලබා ඔබ කියනවන්නේ බයිලා නැතුව එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ගිය අවුරුද්දේ මේ වගේ දවසක ඔබ වහන්සේ මට මේ මගෙන් එළියට ආපු වචනයක් වැරදිලා ඔබ වහන්සේ මට යෝජනාවක් කරා මේ ආධුනික අය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් වෙනම වැඩසටහනක් කරන්න කියලා. මම මුලින්ම කාරණා දෙකක් නිසා ඒක ප්‍රතික්ෂේප කළා. පස්සේ කොහොම හරි මම හිතුවා මේ ඒක පටන් අරගෙන පස්සේ වෙන කාට හරි බාර දෙනවා කියලා හිතලා පටන් ගත්තා ගිය අවුරුද්දේ. කොහොම හරි පටන් ගත්තාට පස්සේ මට තේරෙනවා මගේ කමටහන පිටිසිදුනා කියලා ඒ වැඩසටහනින් ඒක නිසා මම ඒක දිගටම කරගෙන ගියා. ඉතින් ඔබ වහන්සේට මතක් කරන්න ඕනේ මේ අපි වැඩසටහන් 49ක් කරා. දැන් මේ හෙට මේ අනිද්දාට මේ ඉරිදට අපි කරන්නේ 50 වෙනි වැඩසටහන. මේ අගෝස්තු 9 වෙනිදාට අපි අවුරුද්දක් වෙනවා මේ වැඩසටහන කරලා. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ බොහොම මහත් වෙහෙසක් අරගෙන හරිම උනන්දුවෙන් මේ වැඩසටහන ආධුනිකය වෙනුවෙන් කරගෙන යනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම ගෞරවනීය ධම්මසාගර ස්වාමීන් වහන්සේගේ ලොකු උදව්වක් අනුග්‍රහයක් ලැබෙනවා වැඩසටහනට. ඔබ වහන්සේ මුලින් සඳහන් කරපු විතර ධම්මදීප කියන ස්වාමීන් වහන්සේ අපිට ඒකට සම්බන්ධ කරගන්න ලැබුණේ නැහැ. සාමාන්‍යයෙන් 50ක් 60ක පිරිසක් සතිපතා සම්බන්ධ වෙනවා. සමහර දවස්වලදී 80ක් වගේ පිරිසකුත් සම්බන්ධ වෙන දවස් තියෙනවා ස්වාමීන් වහන්සේ. මට ඇත්තටම මේ මගේ නම ගියාට ඇත්තටම වැඩ කරන්න වෙන පිරිසක් මම නිකන් එදාට වෙලා කතා කරනවා විතරයි. ඒකත් මට ස්වාමීන් වහන්සේට කියන්න ඕන වුණා. අර ඔබ වහන්සේ මට අඳුන්වලා දීපු විජේ අංකල්ගේ නෝනා පත්මා නැන්දත් එතකොට තමයි ගොඩක් ඇඩ්මින් වැඩ කරන්නේ. වගේම නදීප් තමයි ගොඩක් දවසට ප්‍රශ්න කියවන්නේ. සීඩ්නි වලින් අපිට උදව් කරනවා බන්දුල සොයිසා මාමා නාමන්ත වගේ පිරිසක් සහ මෙල්බන් වලින් නාලිකා ලිලංගා අක්කා ඇතුළු පිරිසක් උදව් කරනවා. මේ වගේ වැඩසටහනක් මට ඇතුළු මේ පිරිසට කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන ඒ වගේ මේ වැඩසටහනට දක්වන දායකත්වය සම්බන්ධයෙන් ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේට සහ ගෞරවනීය ධම්මසාගර ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරන ඔබ වහන්සේලා නිදුක් නිරෝගී භව ලැබේවා. මේ කරන ශාසනික කාර්යය දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා සහ පතන ආකාරයකින් මේ සංසාරයේ කෙලවර කරන ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා. ඒ වගේම අපිට දායකත්වය ලබා දෙන සංවිධායක මණ්ඩලයටත් ඒගොල්ලන්ගේ නිදුක් නිරෝගී භව ලැබිලා මේ ශාසනික සේවාව තව දුරටත් කරගෙන හැකියි. සංසාරේ කෙලවර කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට යෝජනා දෙකක් තියෙනවා මේ වැඩසටහන සම්බන්ධයෙන්. ඔබ වහන්සේට මට මේ සම්බන්ධයෙන් අනුග්‍රහය දක්වන්න පුළුවන් නම් මම ගෞරවපූර්වක ස්තුතිවන්ත වෙනවා. පළවෙනි කාරණේ තමයි ස්වාමීන් ඇත්තටම මේ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ලොකු දායකත්වයක් මේකට දක්වනවා. ඒ වුණාට උන්වහන්සේට දැන් ගොඩ වැඩ ප්‍රමාණයක් තියෙනවා කියලා මට තේරෙනවා. ධම්මසාගර ස්වාමීන් වහන්සේ නැති දවසට උන්වහන්සේ දැන් මේක අපි පැයකට මුලින් ෂෙඩියුල් කරලා තිබ්බහට සමහර දවසට පැය දෙකක් විතර යන දවස් තියෙනවා. එතකොට උන්වහන්සේ තනියම මේ වැඩසටහන ධර්ම දේශනාවෙන් පස්සේ Q&A එකක් කරනකොට කියන්නේ ගොඩක් මහන්සි කියලා මට හිතෙනවා. අනිත් එක දැන් ගිය සතියේම ඔබ වහන්සේ ඉමදුව වැඩම කරපු නිසා මේ රොක්හැම්ප්ටන් සතිපාසලට උන්වහන්සේටම තමයි සම්බන්ධ වෙන්න ඕනේ අපේ වැඩසටහන ඉවර කරලා. ඒක නිසා ධම්මසාගර ස්වාමීන් වහන්සේ නැති දවසකට උන්වහන්සේට Q&A එකට සහයෝගයක් විදිහට වෙනත් ස්වාමීන් වහන්සේ කෙනෙකු දෙනමක් නම් කරන්න පුළුවන් නම් ඒක උන්වහන්සේට ගොඩක් පහසුවක් වෙයි කියලා මම හිතනවා. ඒක තමයි මම ඒකට ධම්ම ගොත්තයි ධම්ම තරණයි දාගන්න. ඒකේ තීන්දුව ගන්න දෙන්න ධම්ම මේ කුසල තීන්දුව කරයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ඒ අනුග්‍රහයට. දෙවෙනි කාරණේ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ වැඩසටහනේ මේ වෙන නිසන්න වනේ වෙන වැඩසටහන් වලට සම්බන්ධ නොවන පිරිසක් ඇත්තටම සම්බන්ධ වෙනවා ඉරිදා
විතරක්. ඉතින් සමහර වෙලාවට එක එක්කෙනා අහනවා ලොකු ස්වාමීන් වහන්සේ වඩිනවද නැද්ද කියලා. මම දන්නවා ඔබ වහන්සේට මේ දවස්වල බොහොම වැඩ රාජකාරී තියෙනවා. ඒක නිසා අද හෙට නැති වුණත් ඔබ වහන්සේට පහසු දවසකදී එක දවසක් ඇවිල්ලා පොඩි අනුශාසනාවක් කරලා පොඩ්ඩක් ඒ කට්ටිය ධෛර්යමත් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියලා මට හිතුණ යෝජනාවක් කරන්න ඔබ වහන්සේට සුදුසු දවසක එමු වඩින්න පුළුවන් නම් බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ. ඒකත් කුසලට කියන්නේ කුසල දන්නවා මගේ ටයිම් ටේබල් එක. ඒක නිසා ඔය ඒ ආධුනික වැඩසටහන් කිරීමෙන් ඒ කරන අයට තියෙන ලාභය තමයි සතිපාසලේ දියුණුව කියන්නේ. එතකොට මේ මට ඉතුරු වැටි කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ ඔක්කොට මේක කරන්න බෑ. ඔය දැන් මම කරන වැඩේට වැඩි අමාරුයි. පටන් ගන්න කෙනෙක් ඒක කරගෙන යන්න. ඒකට ඒ හැංගීම තියෙන කට්ටිය ඕනේ. ඒක කරන්න මේ ඉස්සනවනේ වැඩි සංඝ පිරිසක් වැඩේට යෙදෙනවා. මම හිතුවා ඇත්තටම සහයෝගය දෙන්නේ නැති ගතියක් තියෙනවා කියලා නෑ. ඒගොල්ලන්ට පුරුදු කැළපෙන තැනකට සහයෝගය ඉල්ලුවොත් කිසි කෙනෙක් බෑ කියන්නේ. ඒකේ ධම්ම කුසල මේ වැඩේ කරගෙන යනවා නායකත්වයක් දෙනවා. ඒ නිසා ওই ප්‍රශ්න දෙකටම මේ කුසල ගන්න තීන්දුවක් ගත්තාවයි අතපය දිගාරපු හරිය ඉන්නවා සංඝයා. මාත් පුළුවන් වෙච්ච වෙලාවක එනවා ඒ කුසල යෝජනා කරයි. හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොමත්ම පිං මේ අවස්ථාව ලබා දුන්නු. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි. මේ වෙලාවට ප්‍රශ්න අහන්න තියෙනවා නම් දෙය මගේ අතින් අලින් සිල්ව මහත්මයාගේ එක අත උස්සලා තිබ්බ එක මගේ අතින් මිස්ටේක් ලෝව හෑන්ඩ් වුණා. ඔයාලට අහන්න පුළුවන් නලින්. ඔබ ප්‍රශ්න අහන්න නැතිඳ මම මේ අවස්ථාව පාවිච්චි කළා ධම්මජීව ස්වාමීන් වහන්සේට මේ කියන්න කැමතියි අර මාස්ටර් ට්‍රේනර් ප්‍රෝග්‍රෑම් එකට අදත් සම්බන්ධ වුණා. මේ බොහොම හොඳයි මේ ප්‍රෝග්‍රෑම් එක හරි සතුටුයි දැනගන්න. අර ස්කෝලේක ප්‍රින්සිපල් කෙනෙක් කතා කරා, ඉංග්‍රීසි ටීචර් කෙනෙක් කතා කරපු ඒගොල්ලන්ගේ අත්දැකීමෙන් බොහොම හොඳයි. ඒකල මට හිතුණා ස්වාමීන් වහන්සේ අපිටත් ඒවා අහගන්න ලැබීම ගැන. ඔව් ඒකදී ඇත්තටම හේමන්ත ප්‍රේමතිලක මහත්තයා තමයි අපිට ලේකම් මහත්තයා වශයෙන් අතිරේක ලේකම් වශයෙන් උදව් කරන්නේ. ඒ මහත්තයා ඊයේ තමයි ඇත්තටම සජීවී සම්බන්ධ වුණේ. හැබැයි පිටිපස්සේ ලොකු සේවයක් කරා මට ඔය දැන් උදේ ස්තුති කරන්න වගේ ස්තුති කරන්න අවස්ථාවක් ලැබුණා. ඒකට පස්සේ මම ස්තුති කරනකොට මේ මහත්තයා ඉඳලා තියෙනවා. ඊට පස්සේ අවසානයේ මේ මහත්තයාගේ අදහස් ප්‍රකාශ කළා සහයෝගය ප්‍රකාශ කරා. ඒක හරි හයියක්. දැන්ට මේ වැඩ වර්ධනය කරමින් ඉන්න ගුරුවරුනේ ඉන්නේ. ඉතින් ඒ කට්ටියට මේ දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය සහ ආශිර්වාද ලැබෙනවා කියන්නේ. ඉතින් අපි කරන්නේ ඇත්තටම මේ සතිපාසල කියන්නේ ආගන්තුක එකක් නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට. ඉතින් අපි මේක සංවිධානය කරන්න ගියාට බෑ. ඔය ජාතික අධ්‍යාපන ආයතනය අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියන තැන් වලින් සම්බන්ධ වෙන්න ඕනේ. උදේට පුළුවන් නම් බලන්න මේ කතා කරන්න සිනෙක් එකට නැස්ලිට් එකට කතා කරලා ඉවරද දන්නවනම් අපේ ඔය චන්දිමාල් හරි එහෙම නැත්නම් ඔය කවුරු හරි දන්න කෙනෙක් දාලා ඒගොල්ලෝ දැනට කරගෙන යනවා මේ ටෙලිෆෝන් ඇප් එකකුයි ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකත් එක්ක මේ වෙබ් එක ඩෙවලොප් කරන එක. ඒ දෙක කරන ගමන් මං කිව්වා මේ IT ටෙක්නොලොජි ඉගෙන ගන්න එනවා කිව්වා 7000ක් විතර ළමයි. අන්නේ 7000ට ෆැමිලියරයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කිව්වා සතිය 6කද කොහෙද. ඉතින් මං කිව්වා මටත් පැය 3ක් දෙන්න අපි ඒ කට්ටියට සතිය පුරුදු කරමු. එතකොට ඒගොල්ලෝ අපේ වැඩසටහන දැනගෙන අපිට ඕනේ තාක්ෂණික උදව්වක් කරයි. එතකොට මගේ බැචා ඉන්නේ administration and curriculum writing ද මොකද්ද කියලා කිව්වා. ඒක අපිට දැනට එච්චර අදාළ නැහැ. ඒ වගේ මෙයා මට එච්චරම සුවදව සහායක දක්වන්නෙත් නැහැ මේ වෙලාවේ. ඉතින් මම ඒ නිසා කතා කරන්න ගියේ නැහැ. ඒකේ ඩිරෙක්ටර්ද කොහෙද? එතන කොලින් පීරිස් මගේ බැචා ඊට පස්සේ චන්දිමාල් ඔක්කොම සහයෝගය දක්වනවා. අන්නේ පැත්ත අපිට අවශ්‍යයි. මොකද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වැඩ කරගෙන යනකොට අපිට කොට්ටාස 9ටවත් අවශ්‍ය උපකරණ ටික දී ගන්න බෑ දැන්ට. ඒ හැමතැනම තියෙන්න ඕනේ ඩිස්ටන්ස් එඩියුකේෂන් කරන්න. ඉතින් මම ඒ ටිකට ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකත් එක්ක කතා කරාට පස්සේ ඒගොල්ලෝ ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරා මුදල. ඒ වුණාට මේ එක ඉන්ස්ටෝල්මන්ට් එකයි ගෙවලා තියෙන්නේ අපිට තව. ඉතින් දැන් තාරා කියනවා ඒක පළාත් 9 වෙනුවට කලාප 99ටවත් දෙන්න වෙයි කියලා. නැත්තම් මේක පැතිරෙනවා අඩු වෙයි කියලා. එතකොට කලාප 9 ඉඳලා පළාත් 99ට යනකොට Zoom එකමද තාක්ෂණය එහෙම නැත්තම් Microsoft
ටීම් එක ගන්න පුළුවන්ද? ඒ සඳහා අපි ඩිවයිස් එකක් ගන්නවා නම් ෆෝන් එකද හොඳ, ටැබ් එකද හොඳ, එහෙම නැත්නම් කම්පියුටරයක් ගන්නවද? අර මේ කියන වැඩවලට ওই මෑස් මීඩියා වැඩ කරන අය ගාව තියෙනවනේ අදහස්. අන්න ඒ ටික තමයි අපිට ස්ලිට් එකත් එක්ක කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒ ටිකේදී මට ඇත්තටම වෙලාවක් නැති වුණා ඒගොල්ලන්ට ටෙලිෆෝන් කෝල් එකක් දීලා සම්බන්ධීකරණය කරන්න. අපෙන් ධම්ම සාගරයි, අර පැත්තේ ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකයි, මේ පැත්තෙන් ස්ලිට් එකයි. ආන්න ටික එකතු වුණා නම් ඔය අපේ ප්‍රශ්නේ ඒගොල්ලන්ට අපිට තරම් බරපතල නැහැ. ඒ වගේ මේකට පාර්ශවකරුවෙක් ඉන්නවනේ අපිට දැන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව. ඉතින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මම විශ්වාස කරනවා යම් ප්‍රමාණයක ආයෝජනයක් කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් තාරා කියනවා බලාපොරොත්තුවත් වෙන්න එපා. ඒගොල්ලෝ ගාව අඩු ගානේ Zoom account එකක්වත් නැහැ. මේ ළඟදී තමයි එකක් කරන් තියෙන්නේ මුළු දෙපාර්තමේන්තුවට. ඉතින් ඒ ටික සම්බන්ධයෙන් ඊයේ ඇති කරගත්ත ඊයේ අපි කරපු මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක ඇති වෙච්ච ඔය කට්ටියත් එක්ක සම්බන්ධතාවයේ වගේම ගුරුවරු තමන්ගේ අදහස් සහ අත්දැකීම් හෙලි කරන එක හේමන්ත ප්‍රේමතිලක මහත්තයාට අලුත් අත්දැකීමක්. අපිට නම් එච්චර දෙයක් නැහැ. මොකද හේතුව අපි ඒගොල්ලොත් එක්ක කතා කරනවා. නමුත් සමහර ඒවා ඇහෙනකොට අපිට පේනවා ඒකේ අදාළ භාවය. ඒ අදාළ භාවයත් එක්ක තමයි ඔය මේ උදේලා සතුටු වෙලා ඔය කතා කරන්නේ. ඒක සාමාන්‍ය පැතිරෙන ලෙඩක් ලංකාවේ දැන්. හැම කෙනාම උදව් කරනවා. ඒ කියන්නේ ඇත්තටම හැම කෙනා ළඟම යාර මේ ග්‍රාස් රූට් ලෙවල් එකේ උත්ප්‍රේරණය ඇවිල්ලා තියෙනවා දැන්. ඉතින් අපිට අවශ්‍ය කරනවා මේක දැන් ගුරුවරු මේ වැඩ වර්ධන කරන වෙලාවක්. ඒ වගේම විභාග නිතිපතා පවත්වනවා. ළමයින්ගේ මේකේ අවශ්‍යතාවය තියෙනවා. විශේෂයෙන්ම disable and overactive ළමයින්ට ඒකට ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා කිව්වා. අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළෙම ඒකේ කට්ටිය සම්බන්ධ කරන්නම් කිව්වා. ඒව අපිට තෙරපිටික් තමයි. අපි යන්න ගියාට ප්‍රිවෙන්ටිව් කියලා තෙරපිටික් පැත්ත. නමුත් ඒක අපිට අල්ලන්න නැතුව යන්න බෑ මේ වෙලාවේ. ඉතින් ඒක අපි දෙපාර්තමේන්තුවට වාංගු වෙලා යනවා. නමුත් අපි මේක ඉස්සරහට යන්න එපා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට. අපි යන්න එපා අපරාධ මේ විමර්ශන දෙපාර්තමේන්තුවට. ඉතින් මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මොඩල් එක ඒකට දානවා. ඒ වගේම එංගලන්තෙන් අපි ගැන ලොකු උනන්දුවක් පෙන්නලා තිනවා. ලෝකෙම මේ වගේ ඕගනික් වැඩ පිළිවෙලක් නැහැ. ඒගොල්ලන්ට පුළුවන් නම් ඉංග්‍රීසි මීඩියම් කරලා දෙන්නයි කියලා ඔය මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේක ඉවරච්ච ගමන් වගේ අපි ඒකට යනවා. මේක ට්‍රාන්ස්ලේට් කරලා එතකොට මේක මේ සම්ප්‍රදායනුකූලව බුද්ධ ධර්ම තියෙන රටකින් බුද්ධ ධර්ම දන්න පිරිසකට මේ අමතක වෙච්ච සතිය පුරුදු කිරීම වෙස්ට් එකට අලුත් ට්‍රෙන්ඩ් එකක් වෙනවා. ඉතින් ඒ ටික තමයි මම බලන්නේ මේ දවස්වල සතිපාසලත් ওই ටික එකතු කරලා. ඉතින් උදේලාගේ ඔය මුදිතාව ඒ වගේම ඔයගොල්ලන්ගේ තියෙන හැකියාවල් අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. අර ගීතේ පිළිබඳවත් පහුගිය දවස්වල පොඩි මතභේදයක් ආවා. මම හිතුවා අපි අලුතින් රූප රාමු දාලා අපි හිට කරදර කරයිද කියලා නෑ. මම දැක්කා ලියලවල තියෙන එකේ ප්‍රශ්නයක් නෑ කියලා. ඒ වගේ පුළුවන් තරම් අපි දන්නේ නැති කුසලතා තියෙනවා. ඒ කට්ටිය දිනු කරලා මේක ගීතයක් මාර්ගයෙන්, කවියක් මාර්ගයෙන්, නාටකමක් මාර්ගයෙන්, ක්‍රීඩාවක් මාර්ගයෙන් වගේ නමුත් වැදගත් පණිවිඩයක්. ඒ ටික තමයි මට කියන්නේ. ස්වාමීන් වහන්සේ මම ස්ලිට් එකේ පැත්තෙන් කෙරෙන්න ඕන ටික හොයලා බලන්න. ස්ලිට් එකේ වාට කවුද කනෙක්ටඩ්? ස්ලිට් එකේ CEO මම දන්නවා. ඊළඟට ස්ලිට් එකේ engineering and computer side එකේ ලලිත් ගමගේ, ඊට පස්සේ නිමල් රාජපක්ෂ, රාහුල අතලගේ කට්ටිය ඔක්කොම මම අඳුරන ස්වාමීන් වහන්සේ. ඔය ඒකේ IT එකේ ලොක්කා තමයි ඩීන් තමයි ඔය කවුද චන්දිමාල්. ඔව්. ඉතින් මේ ඒ කට්ටිය එකතු වුණාම හරි. මොකද මේ චන්දිමාල් කියන ඒ පුතා දන්න කෙනෙක් කියනවා පහේ පන්තියේ ඉන්නකොටම පන්සිපරස් ජාතිකේ කටපාඩම් කරලා කියන්න පුළුවන් සයිස් එකේ දැනුමත් තිබිලා තියෙනවා. දැන් ඩීන් වෙලා ඉන්නවා. ඉතින් යාට ලොකු ඕනකමක් තියෙනවා. කියපු ගමන් බාරගත්තා ඔය ඒ අයට සතිය දීමේ වැඩපිළිවෙලක්. ඉතින් අන්න ඒක අපි අනිත් අයගේ සහයෝගය ඇතුව ඒගොල්ලන්ගේ ආශිර්වාදය ඇතුව ඉදිරියට යන්න අපේ දැනුම් ඇඳුරුම්කම් පාවිච්චි කරමු කියන එක තමයි මම මේ කියන පණිවිඩේ අන්තර්ගතේ. සතිපාසල් ටීචර්ස් සෝමනහන්සේ කතා කරන අහලා තිබුණාට අර ප්‍රින්සිපල්ස්ලයි ලංකාවේ ටීචර්ස්ලා කතා කරන අහුවේ නම් අදම තමයි හරි සන්තෝෂ වුණා. ඒක මේ සාමාන්‍යයෙන් අපිට ඇහෙන්න ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් අපි
අපි සතිපාසල් කරන කට්ටිය කතා කරනවා හරි හොඳයි මේක මෙහෙමයි කියලා. නමුත් ලංකාවේ ඉස්කෝලේක ටීචර් කෙනෙක් ප්‍රින්සිපල් කෙනෙක් කතා කරපුවාම ටිකක් ඒගොල්ලෝ ඉස්කෝලේ කැම කන වෙලාවේ මුළු ඉස්කෝලේම සතුටුමත්. ඒ ටීචර් කියනවා අපි ඒ ඉස්කෝලේ සතුටුමත් වෙන වෙලාවේ මුළු ගමමත් සතුටුමත් වගේ මට හිතෙනවායි කියලා. මොකද මේ ගමේ ඉන්නේ මේ ළමයින්ගේ දෙමාපියෝනේ. ඒ ළමයි දන්නවා දෙමාපියෝන්ට කියලා දෙමාපියොත් නිස්සද්දයි. ওই ධම්ම වීරහමඳුරන්ගේ අම්මයි තාත්තයි මේ භාවනා කරනකොට ඒ වයසක දෙන්නේ භාවනා කරා කියලා හිතන්න බෑ. ඒ අම්මයි තාත්තයි කියනවා දැන් අපි දෙන්න අහවල් වලට භාවනා කරනවා කියලා ගමම දන්නවා රේඩියෝ දාන්නේ නැහැ. ඉතින් ඒවා හොඳටම තේරෙන දේවල් නේ. ඒවා ලොකු ටීචර් කෙනෙක් කිව්වහම තේරෙනවානේ අපි ඔය බැන්නට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට සමහරු පුදුම මේ කැපවීමකින් කරනවා. ඒක තේරිලා තමයි මේ හේමන්ත මහත්තයා කිව්වේ මම දෙපාර්තමේන්තුවේ වෙනුවෙන් මේ මෑණිවරුන්ට පියවරුන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද එක්කෙනෙක් ඉගෙන ගත්තාට පස්සේ දාස් ගානකට යනවනේ දැන්. ඉතින් අපි මේ දවස්වල යන වැඩසටහනක් මේ ජාතික අධ්‍යාපන ජාතික පාසල් මට්ටමට ගන්න හදනවා. දැන් 330ක් තියෙනවා. ඒක 1000ක් කරන්න. ඒ 1000ෙම ප්‍රින්සිපල්ස්ට මේ දවස්වල ධම්මවිහාරී හාමුදුරුවෝයි හේමන්ත මහත්තයා කරනවා. ඔක්කොම කරන්නේ Zoom එකෙන්. ඉතින් හරියට මේ සම්බන්ධීකරණ දුර්වලතා තියෙනවා. ඉතින් අපි කරන්නේ අපි Zoom එකට ගෙවලා අපි Zoom එකට අරගෙන අපි හොස් කරලා කරනවා. මේ මොකද දෙපාර්තමේන්තුවකට කරන්න බෑ මේ වැඩේ. ඉතින් අපිට ඕන කරලා තියෙන්නේ ඒකට අවශ්‍ය ෆැසිලිටිස් ටික දී ගන්න එකයි. ඉතින් රිම් එකේ දුවන්නේ ඒ වුණත් හරි සන්තෝෂෙන් දුවන්නේ. සාදු. හොඳයි අපි එවන මෙතනින් සමාප්ත කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් උදේ අපි ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට උපාලයන් කළ කතා කරමු. ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට අපි අද උපාලි දසනායක මහත්මයාට ආර දුන්නා. මොකද අපිට ඕනේ මේ ගොඩක් අය නිරෝෂයමයි විතරක් නැතුව ගොඩක් අය මේකට සම්බන්ධ කරගන්න. එමනම් උපාලි ස්වාමීන් වහන්සේ වන්දනා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඕකාස වන්දාමි බන්ති සුවපත් වෙත්වා. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං අනුමෝදාමි. සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං සාදු අනුමෝදි තබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රයේන කතං සබ්බං අච්චයං කමතමේ බන්ති කමාමි කමිතබ්බං. ඕකාස කමාමි බන්ති සුවපත් වෙත්වා. ဒ ුතියම්පි ඕකාස වන්දාමි බන්ති සුවපත් වෙත්වා. අතියම්පි ඕකාස වන්දාමි බන්ති අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු. සුවපත් වෙත්වා. අපි මෙහෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි. පෙරවන් සර්ණයි. එහෙමනම් උදේ මම ආරාධනා කරන්නද? සාදු. එහෙමනම් අපේ දෙවනි භාගය ධර්මදේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමැති අතිගෞරවයෙන් ආරාධනා කරමි. සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බං ච භාවිතං පහතබ්බං පහිනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මන විනයස්සුමයි කංකං අදිමුච්චස්සු බ්‍රාහ්මන දුල්ලභං දස්සනං හෝති සම්බුද්ධානං අබින්හසෝ
ये සංවේ දුර්ලභෝ ලෝකේ පාතු භවෝ අබින්හසෝ සෝහං බ්‍රාහ්මන සම්බුද්ධෝ සල්ලකත්තෝ අනුත්තරෝති. සාදු සාදු සාදු. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි යම් කිසි විදිහක පහුගිය සති කිහිපයක් තුල එක් සූත්‍ර දේශනාවක් ඔස්සේ ධර්ම දේශනාවක් සිද්ධ කළා. දැන් ඒ සූත්‍ර දේශනාව අවසන් කරලා තමයි තියෙන්නේ. ඉතින් අද අලුත් දිශාවකට යොමු වෙන්න තමයි බලාපොරොත්තුව. ඉතින් ඒ සඳහා මම හිතුවා කල්පනා කරා මේ මට බොහොම හිත් වැදිච්ච සූත්‍ර දේශනාවක්, නිතර ඔළුවේ පිළිරැව් දෙන සූත්‍ර දේශනාවක් පොඩ්ඩක් ඉදිරියෙන් තියාගත්තොත් හොඳයි කියලා. ඉතින් මොකටද නිකන් මගේ ඔළුවේ විතරක් රැව් පිළිරැව් දෙන්නේ කියලා තමයි හිතුනේ. ඉතින් ඒ සූත්‍රයේ ඔස්සේ අපි දවස් කීයක් කියයිද කියන්න බෑ. යම් කිසි කාලයක් ගත වෙන්න පුළුවන්. ධර්ම දේශනාවක් සිද්ධ කරන්න තමයි අද බලාපොරොත්තුව. එතකොට අපි ටිකෙන් ටික හරියට අර සමිධි සූත්‍රයේ සිද්ධ කරා වගේ අපි බලමු මේ සූත්‍ර දේශනාව ඔස්සේ දවසෙන් දවස ටික ටික ඉදිරියට ගිහිල්ලා මේ කියන කතාව පොඩ්ඩක් පැහැදිලි කරගන්න. ඉතින් ඒ වගේ අලුත් සූත්‍ර දේශනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ සූත්‍රයේ නම තමයි සේල සූත්‍රය කියලා. සේල කියලා බ්‍රාහ්මණයෙක් වටේ ගෙතිච්ච සූත්‍රයක් තමයි මේ කතාව. ඉතින් අපි ඒක ටික ටික පැහැදිලි කරගන්න උත්සාහයක් ගමු. ටිකෙන් ටික සතියෙන් සතිය ඉදිරියට යන්න උත්සාහයක් ගමු. ඉතින් ඒ සූත්‍රයට පිවිසුමක් විදිහට මම කැමතියි මෙන්න මේ විදිහ අදහසක් ඉදිරිපත් කරන්න. මොකද්ද? අන්න ඔය අපි හිතමු බඩගින්නෙන් පීඩිත කෙනෙක්. එහෙම නැත්නම් පිපාසෙන් පීඩිත කෙනෙක්. මේ තැනත්තා වතුර ටිකක් හොයාගෙන, එහෙම නැත්නම් කෑමට දෙයක් හොයාගෙන ලොකු ගමනක යෙදෙනවා. එහෙම ගමන් කරලා සමහර විට බොහෝ කාලයක් තිස්සේ හොයලා ඔන්න විටක මේ තැනත්තට වතුර ටිකක් ලැබුණාම මොන විදිහේ සැනසීමක්, මොන විදිහේ පහසුවක් මේ තැනත්තට ගැළපීලා එනවද? එහෙම නැත්නම් ආර විදිහේ ආහාර ටිකක් ලැබුණාම මොන විදිහේ පහසුවක්, මොන විදිහේ සැනසීමක් මේ තැනත්තට ගැළපීලා එනවද? එතකොට මේ පුද්ගලයා අන්න අර විදිහේ සෙවීමක් කාලයක් තිස්සේ සිද්ධ කළා අන්න තමුන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ වුණා. තමුන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවත් එක්කම අන්න අමුතුම් විදිහේ පහසුවක්, අමුතුම් විදිහේ විවේකයක් මේ තැනත්තට ගැළපීලා එනවා. එතකොට එන්නේ වගේ කතාවක්, එන්නේ වගේ සිදුවීමක් තමයි මේ සූත්‍ර දේශනාව පුරාවට තියෙන්නේ. මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ ඔන්න ඔය වගේ යම් කිසි දෙයක් හොයාගෙන ගිහිල්ලා අන ලැබුණාම මොන විදිහේ සැනසීමක්, මොන විදිහේ පහසුවක් කෙනෙක්ට ලැබෙනවාද කියන වගේ අදහසක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔය සූත්‍රයට පිවිසෙන විදිහ ගත්තොත්, ඒ අතීත කතාව ගත්තොත් අන්න බුදුරජාණන් වහන්සේ එක්තරා ස්ථානයක ලොකු භික්ෂු සංඝයා වහන්සේලා පිරිසක් සමග, එතන සඳහන් වෙනවා 1250ක් පමණ භික්ෂු සංඝයා වහන්සේලා ඉන්දියා කියලා. එතකොට ඔහොම වැඩ ඉන්න එක්තරා අවස්ථාවක වනරොදක වැඩ වෙසෙන එක්තරා අවස්ථාවක මෙන්න මේ කේනිය කියන ජටිල කෙනෙක් බුදුරජාණන් වහන්සේ පිළිබඳ අර අපි අහලා තියෙනවානේ කීර්තිරාවය පැතිරෙනවා කියලා නවගුණ පාඨයකින්. අන්නේ නවගුණ පාඨ කීර්තිරාවයක් අහලා මෙන්න මේ කේනිය ජටිලයා කල්පනා කරනවා මේ විදිහේ ශාස්ත්‍රූන් වහන්සේලා දැකීම යහපතක්. ඒක නිසා මමත් ගියොත් හොඳයි කියලා. ඉතින් යම් කිසි විදියක ගිහිල්ලා සතුටු කතා කරලා ඉතින් එකක් පසක ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ යම් කිසි ධර්ම දේශනාවක් මේ කේනිය ජටිලයට සිද්ධ කරනවා. ඉතින් මේ ධර්ම දේශනාව සිද්ධ කරාට පස්සේ මේ ධර්ම දේශනාව අහලා පැහැදීමක් ඇති කරගත්ත මේ ජටිලයා මෙන්න මේ විදිහේ ආරාධනාවක් කරනවා. මොකද්ද කරන ආරාධනාව? භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂු සංඝයා සමග හෙට දිනයේ මාගේ බත ඉවසන සේක්වා. ওই විදිහ ආරාධනාවක් කරා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන අමුතු විදිහේ පිළිතුරක් දෙනවා. කේනිය මෙන්න මේ භික්ෂු සංඝයා බොහොම මහත් 1250ක් පමණ වෙනවා. ඒ වගේම ඔබත් බමුණන් කෙරෙහි බොහෝ පැහැදුණු කෙනෙක්. බමුණන්ගේ මතවාදය දරාගත්ත කෙනෙක් කියලා ආරාධනාව බාර ගන්නව වෙනුවට
මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කරනවා. ඉතින් එහෙම කිව්වහම නැවතත් මේ කේනිය ජටිලයා කියනවා භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා බොහොම මහත් 1250ක් පමණ වෙනවා. ඒ වගේම මමත් බමුණන් කෙරෙහි පැහැදුණු කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේ හෙට දිනේ මේ භික්ෂු සංඝයා සමග මගේ බත ඉවසන සේක්වා කියලා නැවතත් ආරාධනා කරනවා. එතකොට නැවතත් බුදුරජාණන් වහන්සේ කියන මොකද්ද? මෙන්න මේ කේනිය මේ භික්ෂු සංඝයා මෙච්චර පිරිසක් ඉන්නවා 1250ක් පමණ. ඒ වගේම ඔබත් මේ විදිහට බමුණන්ගේ මතවාද දරාගෙන බමුණන් කෙරෙහි පැහැදුණු කෙනෙක් කියලා කියනවා. එතකොට ඒත් තුන්වෙනුවත් කේනිය ජටිලයා මෙන්න මේ ආරාධනාවම සිද්ධ කරනවා. එතකොට මෙහෙම සිද්ධ කරාට පස්සේ අන්න බුදුරජාණන් වහන්සේ යම්කිසි විදිහක නියඬ භාවයකින් මේ ආරාධනාව පිළිගත්තා කියලා සඳහන් වෙනවා. එතකොට බලන්න දැන් මේ සිදුවීම යම්කිසි විදිහක වෙනස් මතවාදයක් වෙනස් අදහසක් ඒ බමුණන් කෙරෙහි පැහැදුණු කෙනෙක් තමයි මේ ජටිලයා. නමුත් අන්න මේ අවස්ථාවේදී ආරාධනා කරාම බුදුරජාණන් වහන්සේ එකවරම ඒ ආරාධනාව බාර ගන්නව වෙනුවට පොඩ්ඩක් නිකන් මේ වටපිටාව පිළිබඳ දැනුවත් කිරීමක් වගේ සිද්ධ කරනවා. ඉතින් ඔය වගේ විටෙන් විට සඳහන් වෙනවා. ඔය වගේ පුද්ගලයෝ ආවට පස්සේ මේ විදිහේ එක්තරා විදිහක ඔය විදිහ ආරාධනාවක් එහෙම නැත්නම් සමහර විට මේ බුදුන්ගේ සරණ යාමක් පිළිබඳ සඳහනක් කරාම බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය විදිහේ ප්‍රකාශයක් කරනවා. පැනපු ගමන් බාර ගන්නව වෙනුවට කියනවා මේ ඔබ මේ විදිහට මේ ප්‍රසිද්ධ පුද්ගලෙක්. ඔය වගේ ප්‍රසිද්ධ පුද්ගලයන්ට පොඩ්ඩක් හිතලා මතලා කල්පනා කරලා වැඩ කරන එක තමයි සුදුසු කියලා අන්න විදිහට එන්න මගේ ගෝලයක් වෙන්න කියනවා වෙනුවට ওই විදිහේ ප්‍රකාශයක් කරනවා. එතකොට දැන් උපාලි ගෘහපති කතාවේ එහෙම තියෙනවා. මෙහෙම කිව්වම උපාලි ගෘහපතියා කියනවා හරි ඔය මේ මම නිගණ්ඨයන්ගේ සරණ ගියාම නිගණ්ඨයන්ගේ ආගම වැළඳගත්තාම ඒ පිරිස මේ විශාලා මහනුවර කොඩි දැම්මා මුළු නගරේ පුරාවට. නමුත් භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ විදිහට හිතලා මතලා කල්පනා කරලා වැඩ කරන්න කියලා. මේ විදිහේ ප්‍රසිද්ධ පුද්ගලයන්ට හිතලා මතලා කල්පනා කරලා වැඩ කිරීම සුදුසුයි කියලා. අන්න ඒක නිසා නැවතත් මම සරණ යනවා කියලා ඔන්න විදිහේ ප්‍රකාශයක් කරනවා. එතකොට මේ කේනිය ජටිලයත් යම් විදිහක මෙන්න මේ වගේ කතාවක් තමයි කේනිය ජටිලයට අහන්න ලැබෙන්නේ. නමුත් නැවත නැවත ආරාධනා කරනවා මේ විදිහට මම දන්නවා මේ පිරිසක් ලොකුයි. ඒ වගේම මම බමුණන් කෙරෙහි පැහැදුණු කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේ මගේ දානි පිළිගන්න සේක්වා. ඔන්න ඔය විදිහට කීප විටක් ආරාධනා කිරීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ නිහඬ භාවයකින් මේ ආරාධනාව පිළිගන්නවා. ඉතින් මේ පිළිගත්තට පස්සේ මේ කේනිය ජටිලයා මොකද කරන්නේ? සමුන්ගේ ආශ්‍රමයට ගිහිල්ලා තමුන්ගේ හිතවත්තු ඥාතීන් ගෝලයෝ ඒ ටික කතා කරලා කියනවා මේ මිත්‍රේනි මම මේ විදිහට බවත් ගෞතමයන් වහන්සේ සහ මේ වගේ භික්ෂු සංඝයා පිරිසකට හෙට දිනයේ බතින් පැවරුවා. බතින් ආරාධනා කරා. ඉතින් ඔබ මට යම්කිසි උදව්වක් සහයෝගයක් දෙන්න කැමති නම් ඒක කරන සේක්වා කියලා අර පිරිසට ආරාධනා කරනවා. තමුන්ගේ පිරිසට ආරාධනා කරනවා. ඉතින් එහෙම කිව්වහම මේ පිරිස මොකද කරන්නේ? ඔන්න කෙනෙක් ශාලාව සරසනවා. තව කෙනෙක් බත් සකසනවා, හාල් ගරනවා, ඒ වගේ දේවල් කරනවා. තව කෙනෙක් එළවලු සකසනවා. ඔන්න ඔය විදිහට මහා විශාල විදිහට මේ ක්‍රියාවක් සිද්ධ වෙනවා. මේ පිරිස එකතු වෙලා අර විදිහට ලොකු ස්ථානයක් උත්සවයකට ආකාරයෙන් සැරසීමක් සිද්ධ කරනවා. ඉතින් මේ සරසන අතරේ මේ කේනිය ජටිලයාත් මොකද කරන්නේ? අන්න බුදුන්ට ආසනයක් පැනවීමේ කටයුත්තක් වගේ යම්කිසි විදිහක අන්න ආසනයක් සකසමින් ඉන්නවා. ඉතින් ඔහොම ඉන්නකොට සඳහන් වෙනවා මොකද්ද මේ ක්‍රියාවලිය යන අතරේ මෙන්න මේ සේල කියන බ්‍රාහ්මණ කෙනෙක් මෙන්න මේ කේනිය ජටිලයා සමග හොඳ මිත්‍රයෙක්. ඒ වගේම මේ ත්‍රිවේදය වගේ දේවල් හොඳට පරතරට හදාරලා මේ ගෝලයෝ 300ක් වගේ පිරිසකුත් තියාගෙන ඒ ගෝලයෝ 300ට තමන්ගේ ශිල්ප උගන්වමින් කටයුතු කරන බ්‍රාහ්මණයෙක් තමයි මේ සේල කියන්නේ. එතකොට මේ සේල බ්‍රාහ්මණයා ඇවිල්ලා මේ වටපිටාව එහෙම පොඩ්ඩක් බලනවා. මොකද්ද මේ යන ක්‍රියාවලිය වගේ මේ වටපිටාව බලනවා.
බලලා ඉවරලා දැන් ලොකු කලබලයක්. පිරිස් ඔක්කොම ලොකු විදිහට සැරසෙනවා. ඉතින් මේ කේනිය ජටිලයා ගාවට ගිහිල්ලා අහනවා මිත්‍රය මේ ඔබ මොකද මේ මෙච්චර මේ කලබලෙන් මේ පිරිසත් එක්ක වැඩ කරන්නේ? ඔබ හෙට දවසේ බිම්බිසාර රජතුමාව යම්කිසි විදිහක බතින්වත් පැවරුවද? සේනාව සමග බිම්බිසාර රජතුමාව බතින්වත් පැවරුවද? එහෙම නැත්නම් ආවාහයක් විවාහයක් හෝ වෙනවද ඔබ? එහෙමත් නැත්නම් මහා යාගයක් එළඹිලා තියෙනවද ඔබට? කියලා මෙන්න මේ විදිහේ ප්‍රශ්න කරනවා. මේ මොකද වෙන්නේ කියලා තමයි අහන්නේ මේ. ඉතින් ඔහොම ඇහුවාම මේ කේනිය ජටිලයා සඳහන් කරනවා මම බිම්බිසාර රජතුමා සේනා සමග බතින් පවරලත් නෙමෙයි. ඒ වගේම මම මේ විදිහට ආවාහයක් විවාහයක් වෙන්න සූදානම්කුත් නෙමෙයි. නමුත් මට මේ කිව්වා වගේ මහා යාගයක් නම් එළඹිලා තියෙනවා. මොකද්ද මේ යාගේ? මෙන්න මේ බුදුරජාණන් වහන්සේ සමග මෙන්න මේ විදිහට භික්ෂු සංඝයා වහන්සේලා පිරිසක් මම බතින් පවරලා තියෙනවා හෙට දිනේ කියලා සඳහන් කරනවා. ඉතින් මේ වචන ටික කිව්ව ගමන් මේ සේල බ්‍රාහ්මණයා අහනවා මේ කේනිය බුද්ධ කියලාද කියන්නේ? බුද්ධ කියලාද කියන්නේ? අන්න අර වචනෙන් අහන්නේ. බුද්ධ කියලාද කියන්නේ කියලා අහනවා. එතකොට මේ කේනිය ජටිලයා කියනවා එසේ සේල බුද්ධයයි කියමි. දෙවනුවත් අහනවා කේනිය බුද්ධ කියලාද කියන්නේ? අන දෙවනුවත් කියනවා එසේ සේල බුද්ධයයි කියමි. තුන්වෙනුවත් අහනවා බුද්ධ කියලාද කියන්නේ? අන්න එසේ සේල බුද්ධයයි කියමි. අන්න ඔච්චරයි. මේ වචනෙන් විතරයි මේ සේල බ්‍රාහ්මණයා මෙන්න මේ බුද්ධ කියන වචනේ අහපු ගමම්ම අනේ එතනින්ම නිකන් හරියට නිකන් නැවතුණා වගේ තමුන්ගේ අර යම් කිසි විදිහක අමුතු හොයපු දෙයක් ලැබුණා වගේ යම් කිසි අදහසක් ඇවිල්ලා නැවත විමස සිටිනවා. බුද්ධ කියලාද කියන්නේ? බුද්ධ කියලාද කියන්නේ? මොකද්ද හේතුව? මෙන්න මේ තමුන්ගේ පොතපතේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. අන්න බුදුවරයෙක් පහළ වෙනවා නම් මෙන්න මේ විදිහේ තැනැත්තෙක් පහළ වෙනවා නම් අන්න ඒ කෙනා එක්කෝ සක්විති රජ වෙන්න පුළුවනි. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට බුදු වෙන්න පුළුවනි. ඔන්න ඔය විදිහේ අදහසක් මේ බ්‍රාහ්මණයා කලින් යම් කිසි විදිහක පොතපත හදාරනකොට දැනගෙන තියෙනවා. ඉතින් සඳහන් කරනවා මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විතව මෙන්න මේ විදිහේ පුරුෂයෙක් පහළ වුණොත් ඒ තැනැත්තා එක්කෝ සක්විති රජ වෙන්න පුළුවනි. නැත්නම් මේ ලෝකේ කෙලෙස් දුරු කරපු බුදුවරයෙක් බවට පත් වෙනවා කියන ඔන්න ඔය කතාව අහලා තියෙන නිසාම නැවත මෙන්න මේ බුද්ධ කියන වචනේ පිළිබඳ ප්‍රශ්න කිරීමක් සිද්ධ කරලා මෙන්න මේ කේනිය ජටිලයාගෙන් විමසා සිටිනවා මේ කියන බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා විමසා සිටිනවා. එතකොට මේ කේනිය ජටිලයා කියනවා අන්න අර නිල්වන් වනරොද ඔබට පේනව නේද? අන්න ඒ වනරොදේ තමයි අර ඈත වනරොදේ තමයි ඒ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග වැඩ වෙසෙන්නේ කියලා මේ විදිහේ මඟ පෙන්වීමක් මෙන්න මේ සේල බ්‍රාහ්මණයාට සිද්ධ කරනවා. එතකොට ඔන්න ඔය සිදුවීමත් එක්ක පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් මෙන්න මේ සේල බ්‍රාහ්මණයා එක්තරා විදිහක අන්න අර වචනෙන් විතරයි මේ තැනත්තට ඇහෙන්නේ. මේ බුද්ධ කියන වචනේ ඇහුණ ගමන් මේ තැනත්තට අමුතු විදිහක හැඟීමක් අමුතු විදිහක අර කියනවා වගේ සෙව්ව දෙයක් හමුවීමක් මේ හොයාගෙන ගිහිල්ලා හරියට නිකන් පිපාසෙන් ගියපු කෙනෙක්ට වතුර ටිකක් ලැබුණා වගේ එහෙම නැත්නම් බඩගින්න ඉන්න කෙනෙක්ට ආහාර ටිකක් ලැබුණා වගේ යම් කිසි විදියක සැනසීමක් පහසුවක් මේ තැනත්තට මතුවලා එනවා. අන්න ඉතින් ඒ වචනේම මත පදනම් වෙලා අහනවා මේ විදිහේ දෙයක්ද කියන්නේ මෙහෙමද කියන්නේ. ඒ වගේම මේ කොහෙද මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කියලා ඔන්න ඔය විදිහට එක්තරා විදිහක අන්න ප්‍රශ්න කිරීමක් කළා මෙන්න සොයාගෙන යාමකට එළඹෙනවා මේ සේල බ්‍රාහ්මණයා. එතකොට දැන් අපි බැලුවොත් දැන් මෙන්න මේ කියන කතාව එක්තරා විදිහක මෙන්න මේ බුදු කෙනෙක් පහළ වුණා කියන්නේම මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වුණා කියන්නේම ඒක පුදුම විදිහක සැනසීමක් තියෙනවා. මොකද හරියට නිකන් අර මහා ඝන අන්ධකාර රාත්‍රියක අන්න අකුණු එළියකින් අපිට වටපිටාවේ මේ ඝන අඳුර එළිය වෙලා අන්න වටපිටාව පේනවා වගේ මෙන්න මේ අපි මේ එක්තරා විදිහක අන්ධකාරය තුලින් මේ සංසාර ගමනක් යමින් ඉන්නවා. නැවත ඉපදෙමින් මැරෙමින්
දැඩි වේදනාව විඳිමින් මේ විදිහට ගමනක් යමින් ඉන්නවා. එතකොට මේ යන සත්වයන්ට අන්න බුදුවරයෙක්ගේ පහළවීමම සුවයක් වෙනවා. ඒක නිසාමද කොහෙද සඳහන් කරන සුකෝ බුද්ධානං උපාදෝ. බුදුවරුන්ගේ පහළවීමම සුවයක්. මොකක්ද ඒකට හේතුව? අන්න අර විදියට වෙහෙසටපත් වෙලා, අර විදියට මේ සංසාර ගමන පුරාවට පීඩිත වෙලා මෙන්න මේ ගමන් කරන සත්වයින්ට එක්තරා විදිහක මේකෙන් මිදීමක්, මේකෙන් ගැලවිලා යාමක් බුදු කෙනෙක් පෙන්වලා දෙන නිසා. එතකොට මේ සත්වයන්ට හැම වෙලේම මේ තමුන්ගේ ශක්තිය මෝරපු කෙනෙක්ට, මේ විදිහේ දෙයකට සූදානමක් තියෙන කෙනෙක්ට මෙන්න මේ වචනය ඇහුවාමත්ම ප්‍රමාණවත් වෙනවා. මොකද හේතුව මේ තැනත්තා අර ගමනක් ගිහිල්ලා බොහොම පීඩිත වෙලා ඉන්නේ. එහෙම නැත්නම් අර විදිහට පිපාසෙන් බොහොම පීඩිත වෙලා ඉන්නේ. බඩගින්නෙන් බොහොම පීඩිත වෙලා ඉන්නේ. එහෙම පීඩිත වෙලා ඉන්න කෙනෙක්ට අන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණා කියන්නෙම හරියට නිකන් තමුන් බුදු වුණා වගේ අන්න සැනසීමක්, පහසුවක් දැනෙනවා. එක්තරා විදියක කියනවා නම් මෙන්න මේ බුදු කෙනෙක් පහළ වුණාම අන්න අපිටත් එක්කම බුදුරජාණන් වහන්සේ කෙනෙක් අන්න පාරමී ධර්ම පුරලා වගේ තමයි. මොකද මේ ධර්මය කියන දේ බොහොම මේ අපි ළඟම තියෙන දෙයක්. නමුත් අපිට මේක හොයාගන්න බැරුව මෙච්චර සංසාර ගමනක් පුරාවට අපි ගමන් කරනවා. නමුත් අන්න බුදුවරයෙක් පහළ වෙලා අපි ළඟම තියෙන මේ දේ අපිට පෙන්눔 කළා සිටිනවා. අපිට පෙන්නලා දෙනවා. ඒ පෙන්නලා දීම තුලින් අන්න කෙනෙක්ට යම් කිසි විදියක අමුතුම විදියක සැනසීමක්, මේ ගමන කෙලවර කිරීමක් ලං කරගන්න පුළුවන්. දැන් සමහර විට අපි දැකලා තියෙනවා මේ අලුතෙන් දරුවෙක් උපදිනකොට ඔන්න පළවෙනියට හුස්මක් එක්ක අන්න හැඬීමකුත් එක්ක චෑස් ගාගෙන තමයි හුස්මකුත් වැටෙන්නේ. එතකොට එක්තරා විදියක මේ හැඬීම සුබ සලකුණක් මේ ලෝකේ. නමුත් ඇත්තටම අන්න ඒ මොහොත ගත්තොත්, ඒ හඬාගෙන මේ ලෝකෙට එන මොහොත අරගත්තොත් එක්තරා විදියක අර විදිහේ නිරූපණයක් තියෙනවා. නැවතත් මම මේකට ඇවිල්ලා වැටුණා කියන සෝකින්. නැවතත් මේ සංසාර ගමනේ හතිය වගේ මේ හුස්මක් වැටෙනවා කියන සෝකයක් එතන සැඟවිලා තියෙනවා. අර සුභය දකින්න කට්ටියට නම් නොපෙනෙන්න පුළුවන්. නමුත් ඔන විදිහේ ගමනකට නැවත එළඹුණා කියන හැඟීමක් මතුවලා එනවා. අන්නේ එළඹීමත් සමගම, අන්නේ ඇතිවීමත් සමගම එක්තරා විදියක අන්න දුක් රැසක් ගැලපිලා එනවා. දුක් රැසක් ගැලපිලා එනවා. මෙන්න මේ විදිහට ශරීරයේ වර්ධනයේ වෙනස් වීම නිසා, ඊට පස්සේ ලෙඩ රෝග නිසා, මරණය නිසා, ඊට පස්සේ මේ වටපිටාවේ ඉන්න ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා ඔන්න ඔය විදිහට නොයෙකුත් දුක් රසක් ගැලපිලා එනවා. එතන මේ උපතත් එක්කම ගැලපිලා එනවා. එන්නේ හැඟීම නිසාමද කොහෙද? ඒ වෙහෙස නිසාමද කොහෙද? අන්න අර මේ හඬාගෙන වගේ මේ ලෝකෙට බිහි වෙනවා. එතකොට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ එක්තරා අවස්ථාවක ප්‍රකාශ කරනවා මෙන්න මේ උපත කියන එක කොහොමද හඳුන්වන්නේ? මොකද්ද මේ උපත කියලා හඳුන්වන්නේ? කියලා මෙහෙම විමසලා සින්දලා කියනවා මෙන්න මේ විදිහට මව් කුසකින් බිහිවීමක් තියනවාද? මෙන්න මේ විදිහට ඉන්ද්‍රියන්ගේ වර්ධනයක් තියනවාද? මේ විදිහට මේ පංචස්කන්ධයාගේ වැඩිවීමක් තියනවාද? එහෙම නැත්නම් මෙහෙම මව් කුසකට බැස ගැනීමක් තියනවාද? මෙන්න මේ සියල්ලම උපත විදිහට හඳුන්වනවා කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. එතකොට මේ එක්තරා විදිහක මේ හරියටම ඉරක් ඇඳලා පෙන්වන්න බෑ මෙන්න මේක තමයි උපත කියලා. මොකද හේතුව ඊට වැඩිය බොහොම බරපතල ඒ වගේ නිකන් සිදුවීමක් දෙකක් මත පදනම් නොවිච්ච දෙයක් තමයි මේ උපත කියන්නේ. එතකොට මේ මහා අපිට නොපෙනෙන හේතු රාශියක් හේතුවෙන් සතෙක් මේ විදිහට උප්පත්තිය ලබනවා. එතකොට මේ උප්පත්තිය ලබනකොට අර විදිහට අපිට පෙන්වන්න බෑ අන්න මෙතෙන්දී ඉපදුනා කියලා. මොකද මේ එකම ක්‍රියාවලියක් තමයි මේ ගමන් කරන්නේ. එකම මේ හේතුඵලයක් තමයි මේ ගමන් කරන්නේ. ඉතින් ඒක සිදුවීමක්. එක පියවරක් සම්පූර්ණ වුණ පමණින් අපිට මෙතනදී තමයි ඉපදුනේ කියලා සඳහන් කරන්න බෑ. ඒ වෙනුවට මේ සත්‍යය අන්න මේ කුඩා දරුවා ඉඳලා බොහොම වයසට ගියපු පුද්ගලයෝ තමයි.
ඔය පොඩි දරුවෙක් අපි දැක්කත් බොහොම වියපත් වෙච්ච කට්ටිය තමයි ඔය ඉන්නේ. පොඩි දරුවෙක්ගේ වෙස්ෙන්. අන්න මෙන්න මේ එකම ගමනක යෙදිලා ඉන්නවා. එතකොට අර විදිහට අපිට කොයි වෙලාවේද අම්මයි තාත්තයි මුණ ගැහිලා කතා බහ කරපු වෙලාවේද උපත සිද්ධ වුනේ. එහෙම නැත්නම් අම්මයි තාත්තයි සංවාසයේ දිච්ච වෙලාවේද, එහෙම නැත්නම් අර විදිහට ආයතන වර්ධනය වුණ වෙලාවේදීද, අර විදිහට පංචස්කන්ධය වර්ධනය වුණ වෙලාවේදීද, එහෙම නැත්නම් මේ විදිහට මව කුසකින් එළියට බැසගත් වෙලාවේදී උපත සිද්ධ වුනේ කියලා අන්න ඒ විදිහට වෙනස් කළා ඉරක් ඇඳලා කළු සුදු කරලා පෙන්වන්න හැකියාවක් නැහැ. හරියට හේතු කාරණා රාශියක් නිසා මෙන්න මේ විදිහේ දෙයක් අපිට ඇති වෙනවා. මෙන්න මේ විදිහේ උපතක් කියලා දෙයක් ඇති වෙනවා. එතකොට කලින්ම ඉපදිලා තමයි තිබිලා තියෙන්නේ. ඉතින් ඒ ඉපදීම අන්න කොයි විදිහටද නැවත මේ ශරීරයක් වෙසෙන් එළියට එන්නේ කියන එක. එතකොට ඕක ඇත්තටම ඕක ගැන හේතු කාරණා කතා කරනවා නම් අපිට මේ විදිහට කියන්න පුළුවන්. අන්න දැන් අලුත් තාක්ෂණෙත් එක්ක ඔය පරිගණකත් එක්ක සමහර විට අපි දැකලා තියෙනවා මේ ගලාගෙන යන හුළඟක් කොහොමද සිමියුලේට් කරන්නේ මේ පරිගණකයකින්. කොහොමද මේ විදිහේ බොහොම හේතු කාරණා මත පදනම් වෙච්ච දෙයක් මේ විදිහට පරිගණකයක් තුලින් නැවත ඇති කරන්නේ. නැවත සිමියුලේට් කරන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ උපත කියන්නේ. එතකොට අර හරියට නිකන් ගලාගෙන යන සුළඟකට කොළයක් හෙලවෙනවා. එතකොට මේ හෙලවෙන කොළේ අපිට බල දෙක තුනක් මත පදනම් වෙලා තියෙනවා කියලා කියන්න බෑ. ඒ වෙනුවට අර අංශු මත පදනම් වෙලා බොහෝ දේවල් හේතු කාරණා කරගෙන තමයි මේ කොළයක් සෙලවෙන්නේ. එතකොට මෙන්න මේ ශරීරයක් පහළ වෙනවා කියන්නේත් ඔන්න ඔය වගේ දෙයක්. එතකොට අපි අර විදිහේ බොහොම වියපත් පිරිසක් තමයි මේ හැම දෙනාම. මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසක්. කුඩා දරුවෙක් වුණත් මේ කවුරු වුණත් මේ සංසාර ගමනේ බොහොම වියපත් කට්ටිය. ඉතින් එහෙම වියපත්, එහෙම වෙහෙසට පත් වුණ කෙනෙක්ට අර විදිහේ බුදු කෙනෙක් පහළ වීමම සුවයක් වෙනවා. මොකද බුදු කෙනෙක් අපිට මේ වෙහෙස නිවා ගන්න ආකාරයක්, මෙන්න මේ වෙහෙසෙන් මිදිලා යන ආකාරයක් පහදලා දෙන නිසා. අපිට මෙච්චර කාලයක් හොයාගන්න බැරි වුණු අන්න මිදීමේ මාර්ගයක් පහදලා දෙන නිසා. අන්න ඒක නිසාම බුදුවරයෙක්ගේ පහළවීමම සුවයක්. එක්තරා විදියක අන්න බුදු කෙනෙක් අපිටත් එක්ක පෙරම් පුරලා තමයි මේ පහළ වෙලා තියෙන්නේ. ඒතර මේ මොහොත ගැලපිලා ඇවිල්ලා තියෙනවා නම් එතනින් එහාට කරන්න දෙයක් නැතිම තරම් මේ ෂණය මේ විදිහට මතුවලා ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට manussත්වයක් ලැබලා මේ විදිහට බුදුවරයෙක් ඉපදිච්ච ලෝකෙක මෙන්න මේ බුදුවරයෙක්ගේ වචනයක් අහන්න පුළුවන් හැකියාවක් තියෙන අවස්ථාවක් තියෙනවා නම් අන්න එතනින් වැඩේ ඉවර වෙලා තියෙන්නේ. දැනටම වැඩේ ඉවර වෙලා ඉවරයි. නමුත් ඒක අපි පිළිගන්න සූදානම් නැහැ. දැනටම මගේ කටයුතු ඉවරයි කියලා පිළිගන්න සූදානම් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් එක්ක තමයි මෙන්න මේ කතාව ගැලපිලා එන්නේ. එතකොට මේ සේල බ්‍රාහ්මණය අර විදිහට වචනේ 80 පමණින්ම හොයාගෙන යනවා. හරියට නිකන් අර පිපාසිත සත්වයෙක් වතුර හොයාගෙන යනවා වගේ, බඩගින්නෙන් පෙළුණ කෙනෙක් ආහාර ටිකක් හොයාගෙන යනවා වගේ මෙන්න මේ තැනත්තා මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා. ඉතින් අපි ඒ තව ඉදිරියට තියෙන ටික තව ඉදිරියට තියාගෙන අද අපි ඉදිරියෙන් තියාගත්ත ගාථා කිහිපය ගත්තොත් මේ සූත්‍ර දේශනාවෙම මේ ඉස්සරහට සඳහන් වෙන ගාථා කිහිපයක් මේ බුදුරජාණන් වහන්සේ මේ සේල බ්‍රාහ්මණයාට තමුන් පිළිබඳ යම්කිසි විදියක හැඳින්වීමක් වගේ සිද්ධ කරනවා. මෙන්න මේ බුදු කෙනෙක් පිළිබඳ යම්කිසි අදහසක් මේ සේල බ්‍රාහ්මණයාට ලබා දෙනවා. එන්නේ මේ වගේ ගාථා තුනක් තමයි මම අද ඉදිරියෙන් තියාගත්තේ. එතකොට මේ කියපු කතාවත් එක්ක හරියට ගැළපීලා එන ගාථා කිහිපයක් තමයි මෙතන තියෙන්නේ. මොකද සඳහන් වෙනවා අභිඤ්ඤයං අභිඤ්ඤාතං භවේ තබ්බංච භවිතං පහතබ්බං පහීනම් මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. බ්‍රාහ්මණය මම විශිෂ්ට ඥාණයෙන් යම් කිසි දෙයක් දැනගත යුතුද අන්න ඒක මම දැනගත්තා. ඒ වගේම වැඩි යුතු යමක් තියනවාද ඒක මම වැඩුවා. ඒ වගේම ප්‍රහාණය කළ යුතු යමක් තියනවාද ඒක මම ප්‍රහාණය කළා. තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. අන්න එම නිසා මම බුදු වෙමි. මම බුදුවරයෙක් විදියට හඳුන්වනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ කියනවා විනයස්සුමයි කංකං අදිමුච්චස්සු බ්‍රාහ්මණ දුල්ලබං දස්සනං හෝති සම්බුද්ධානං අබින්නසෝ.
මා පිළිබඳ සැක දුරලන්න, සද්ධාව ඇති කරගන්න සම්බුදු රජාණන් වහන්සේලාගේ දැකීම ඊටාම දුර්ලභයි කියලා මෙන්න මේ බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ කියන මේ වචනේ තමයි සඳහන් වෙන්නේ. මේ බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට මා පිළිබඳ සැක ඉවත් කරන්න, සද්ධාව ඇති කරගන්න. මොකද මෙන්න මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ දැකීම ඊටාම දුර්ලභයි. යේ සංවේ දුර්ලභෝ ලෝකේ පාතු භවෝ අබින්නසෝ සෝහම් බ්‍රාහ්මණ සම්බුද්ධෝ සල්ලකත්ව අනුත්තරෝ. යමෙක්ගේ දැක්ම මේ ලෝකේ දුර්ලභ වේද අන්නේ බඳු ඌ මම සම්මා සම්බුදු කෙනෙක් වෙමි. අනුත්තර වූ ශල්්‍ය වෛද්‍යවරයෙක් වෙමි කියලා සඳහන් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අපිට මතුවලා තියෙන ෂණය කොච්චර දුර්ලභද කියලා නිකන් බ්‍රාහ්මණයට වගේම අපිටත් කතා කරනවා වගේ. මෙන්න මේ විදිහට මේ මා පිළිබඳ සැක දුරලන්න, මා පිළිබඳ විශ්වාසය ඇති කරගන්න. මොකද හේතුව මෙන්න මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ දැකීම ඊටාම දුර්ලභයි. යමෙක් මේ ලෝකේ පහළ වෙනවා ද දුර්ලභ විදිහට අන්න ඒ බඳු මම සම්මා සම්බුදු කෙනෙක් වෙමි. මේ විදිහට අනුත්තර වූ ශල්්‍ය වෛද්‍යවරයෙක් වෙමි කියලා බුදුරජාණන් වහන්සේ අන්න තමුන් පිළිබඳ මේ ලැබිලා තියෙන ෂණයේ දුර්ලභත්වය පිළිබඳ සඳහන් කරනවා. එතකොට ඔය වගේ වචනයක් ඇහෙන කෙනෙක් සමහර විට අර තාය මොනවා හරි හෙවීමක් මෙච්චර කල් සිද්ධ කරගෙන ගියා. හොයාගෙන ගියා. අන්න කොහොම හරි දැන් හොයන් හිවීම නවත්තන්න පුළුවන්. දැන් මට යම් කිසි දෙයක් ලැබිලා තියෙනවා කියන මේ හොයපු දේ හම්බෙලා තියෙනවා කියන අදහසක් මේ අහන කෙනෙක් තුල ඇති වෙන්න පුළුවන්. එතකොට එක්තරා විදිහක මෙන්න මේ වෙහෙසටපත් වෙලා හොයාගෙන ගියපු දෙයක් මෙන්න මේ මට ලැබුණා කියන දේ තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. මේ ෂණය එළඹිලා තියෙනවා කියන දේ තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට එක්තරා විදිහක කියනවා මෙන්න මේ සල්ලකත්ව අනුත්තරෝ. මෙන්න මේ උත්තරීතර වූ ශල්්‍ය වෛද්‍යවරයෙක්මි. එතකොට මේ තමුන් පිළිබඳවම තමයි මේ හඳුන්වලා දෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මම මේ සත්තුන්ගේ හදවතේ ඇනිලා තියෙන මෙන්න මේ විසපෙව් ඊතලයක් මම ඇදලා දානවා. අන්න ඒක නිසා තමයි මම අනුත්තර වූ ශල්්‍ය වෛද්‍යවරයෙක් විදිහට හඳුන්වන්නේ. මෙන්න මේ විදිහට විසපෙව් ඊතලයක් මේ සත්‍යයන්ගේ හදවත තුල ඇනිලා තියෙනවා. අන්න ඒක මම ගලවලා දානවා. මේ වෛද්‍යවරුන්ට කරගන්න බැරි විදිහේ ශිල්පයක් තමයි ඔය කියන්නේ. ඒකට අර විදිහේ සංසාර ගමනක් පුරාවට මේ විස වූ ඊතලයකින් පීඩාවට පත් වෙමින් ගියපු සත්‍යයන්ට තමයි මේ ආමන්ත්‍රණය කරන්නේ. ආමන්ත්‍රණය කළා කියනවා අන්න මම මේ වගේ විස ඊතලයේ ගලවලා දාන්න පුළුවන් විදිහේ ශිල්පයක් තියෙන වෛද්‍යවරයෙක්මි කියලා සඳහන් කරනවා. එතන මේ විස ඊතලය ගැනත් කියන මොකද්ද? මෙන්න මේ අවිද්‍යාව නැමැති විසපෙව් තණ්හාව නැමැති ඊතලයේ තමයි මම ගලවලා දාන්නේ කියලා. එතන මේ ඊතලයේ අවිද්‍යාව නැමැති විසක් පොවලා තියෙනවා. තණ්හාව නැමැති ඊතලයක් තමයි මේ ඇනිලා තියෙන්නේ. ඕක මම ගලවලා දානවා කියලා සඳහන් කරනවා. එතකොට මේ අවිද්‍යාව ගැන කියන කොටත් කියනවා එක විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ඇත්තටම. නමුත් එක්තරා හැඳින්වීමක් ගත්තොත් කියනවා අන්න දුකෙහි නොදැනීම. දුක නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුක නැති කිරීම නොදැනීම, දුක නැති කිරීමේ මාර්ගය නොදැනීම. මෙන්න මේකම තමයි අවිද්‍යාව කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් මේ රැස්වලා ඉන්න පිරිසට තේරෙන විදිහක අපි කිව්වොත් අන්න මේ අපි හිතමු හුස්ම නොදැනීම, හුස්මට හේතුව නොදැනීම, හුස්ම නැති කිරීම නොදැනීම, හුස්ම නැති කිරීමේ මාර්ගය නොදැනීම. අනෝක තමයි මේ අවිද්‍යාව විදිහට හඳුන්වන්න පුළුවන් අපිට. එතකොට මෙන්න මේ අවිද්‍යාව විස තමයි මේ ඊතලේ තියෙන්නේ. මේ තණ්හාව නැමැති ඊතලයක් තමයි මේ වැදිලා තියෙන්නේ. එතකොට ඔන්න තණ්හාව පිළිබඳත් නොයෙකුත් අර්ථ දැක්වීම් තියෙනවා. අපි එක විදිහකට ගමුකෝ. එතකොට අපිට ගන්න පුළුවන් මේ ආයතන පිළිබඳ. අන්න මේ රූප පිළිබඳ තණ්හාවක් තියෙනවා. හොඳ සද්ද අහන තණ්හාවක් තියෙනවා. රස, ගන්ධ, ස්පර්ශ ඊළඟට හිතට එන හොඳ ලස්සන හොඳට විඳින්න පුළුවන් හිතවිලි මෙන්න මේ වගේ විදිහට ආයතන 6 තුලිනුත් මේ තණ්හාව පෙන්වලා දෙනවා. මෙන්න මේ විදිහේ
ආසාවක් මේ විදිහේ කැමැත්තක් හොඳ හොඳ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ විඳින්න පුළුවන් කැමැත්තක් අන්න මේ සත්‍යයන්ට තියෙනවා කියන මෙන්න මේ ඊතලයේ ස්වභාවයත් සඳහන් කරනවා. එතකොට ඔන්න ඔය විදිහට මම මේ විසපෙව් ඊතලයේ ගලවලා දාන මේ විදිහට අනුත්තර වූ ශල්‍ය වෛද්‍යවරයෙක් කියලා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එතකොට මෙන්න මේ බුදුවරයෙක්ගේ පහළවීම පිළිබඳ ප්‍රවෘත්තිය තමයි මේ ප්‍රකාශ කරන්නේ. එතකොට එක්තරා අවස්ථාවක මෙන්න මේ බ්‍රාහ්මණෙක් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට එනවා. එනකොට මේ බ්‍රාහ්මණයාට බොහෝම ප්‍රියමනාප ගතියක්, බොහොම ප්‍රසන්න ගතියක් මේ බ්‍රාහ්මණයාගේ හිතේ ඇති වෙනවා. මේ වටපිටාවේ යන ක්‍රියාවලිය පිළිබඳ දැක්කහම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා පෙනුනහම ඒ පරිසරයේ ශබ්දේ කොයි විදියට ඇහුනහම අන්න මේ තැනතට බොහොම ප්‍රසන්න භාවයක් ඇති වෙනවා. ඉතින් විමසා සිටිනවිලා මේ ඔබ කවුද? ඔබ කවුද? ඔබ ගාන්ධර්වයෙක්ද කියලා සඳහන් කරනවා. එතකොට මේ දෙවිවරුන්ගේ එක්තරා විදියක සංගීත නාද පවත්තන තැනැත්තෙක්ද ඔබ කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. ඉතින් එහෙම ඇහුවාම එක්තරා විදියක හේතු කාරණාවකුත් තියෙනවා මෙහෙම අහන්න. මොකක්ද හේතු කාරණාව? අන්න බුදුවරයෙක් ඉන්න පරිසරයක් අර විදිහට අමුතුම විදිහක අපි කියනවා පොසිටිව් වයිබ් එකක් එහෙම නැත්නම් අවුරා එකක් තියෙන පරිසරයක්. ඒ වගේම අර අමුතුම ශබ්දයක් තියෙන පරිසරයක්. මොකද්ද මේ ශබ්දය? අන්න නිහඬ භවයේ හඬ තියෙන පරිසරයක් තමයි මේක. එක්තරා විදියක නිහඬ භවයේ හඬ අඳුනගත්ත කෙනෙක් ඉන්න පරිසරයක් තමයි මේක. ඒ වගේ නිහඬ භවයේ හඬ කියනකොට අන්න යම්කිසි ඒ ජපාන් කතාවක් ආශ්‍රයෙන් පොඩි දරුවෙක් පිළිබඳ කතාවක් සඳහන් වෙනවා. එතකොට ඒ දරුවා මේ ටෝකියෝ නගරේ ජීවත් වෙන දරුවෙක්. එතකොට මේ බොහොම කාර්යබහුල බොහොම සද්දබද්ද වලින් අධික ස්ථානික තමයි මේ දරුවා ජීවත් වෙන්නේ. ඉතින් ඔහොම ජීවත් වෙනකොට දවසක් වැස්ස දවසක්. ඉතින් වැස්ස දවසක මේ දරුවා අන කුඩේකුත් ඉහළගෙන චොර ගාලා සපත්තු දෙකෙත් වතුර පාග මෙන්න මේ තමුන්ගේ පාර දිගේ ඉස්කෝලේ ගමනකට පෙළඹෙනවා. ඉතින් එහෙම යනකොට අන්න දැන් වතුර පෑගෙන සද්ද එනවා, කුඩේට වතුර වැටෙන සද්ද එනවා. ඊට පස්සේ අර විදිහට වතුර වලවල් වලට ගිහිල්ලා පැන්නාම ඒ සද්ද එනවා. මෙන්න මේ විදිහට සද්ද බද්ද ගොඩාක් අමුතු විදිහේ වැසි දවසක සද්ද බද්ද ඇස්සේ මේ දරුවා අන්න ඉස්කෝලේ යනවා. එහෙම යනකොට ඔන්න නගරේ මැද්දෙන් යනකොට දැන් වාහන හෝන් ගහනවා, වාහන වල එන්ජින් වල සද්ද, ඊට පස්සේ වටපිටාවේ ඉන්න මිනිස්සුන්ගේ සද්ද. ඔන්න ඔය අතරෙත් මේ දරුවා තමුන් ගමන් කරනවා. එතන මේ විදිහේ සද්ද බද්ද අතරින් ඔන්න මේ දරුවාට අමුතුම විදිහේ මිහිරි නාදයක් ඇහෙනවා. කනේ ගැටෙනවා. බොහොම මේ කන නිකන් අර ඇදීගෙන යන විදිහේ නාදයක් කනේ ගැටෙනවා. ඉතින් වටපිට බැලුවාම පේනවා වයසක කාන්තාවක් මේ විදිහට යම්කිසි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩයක් අන්න වාදනය කරනවා. ඉතින් මේ ළඟට ගිහිල්ලා බොහොම ආසාවෙන් මේ කුඩා දරුවා මේක අහගෙන ඉන්නවා මේ සද්දේ. ඉතින් අහගෙන ඉන්නකොට ටිකක් වෙලා ගියාට පස්සේ අන්න මිත්‍ර වෙලා මේ තැනැත්තිගෙන් විමසා සිටිනවා. මේ ඔබ ඔය වාදනය කරන සංගීතය බොහොම ප්‍රසන්නයි, බොහොම මිහිරි. ඔබ ඔය විදිහට මිහිරි සංගීතයක් වාදනය කරන කෙනෙක්. ඔබ කැමතිම සද්දේ මොකද්ද? කැමතිම හඬ මොකද්ද? කියලා විමසා සිටිනවා. එතකොට මේ තැනැත්තිත් කියනවා මම කැමතිම හඬ තමයි නිහඬ භවයේ හඬ. නිහඬේ නින්නාදය තමයි මම කැමතිම. sound of silence තමයි මම කැමතිම හඬ කියලා මේ දරුවාට කියනවා. ඉතින් මේ දරුවා දැන් යන ගමන් කල්පනා කරනවා මොකද්ද මේ sound of silence කියන්නේ? ඉතින් පන්තියට ගිහිල්ලා බලනවා. අන්න පන්තියේ ළමයි පිරිලා ඉන්නවා, කෑ ගහනවා, ඩෙස් වලට ගහනවා, අරවා කරනවා, මේවා කරනවා. එතනත් නැහැ කිසිම නිහඬ බවක් කියලා ඔන්න ඉස්කෝලේදී කල්පනා කරනවා. ඊට පස්සේ ඉස්කෝලේ වත්තේ එහා කෙරවලේ කැලේ ගාවට ගිහිල්ලා ඒ උණ බට කැලයක් ගාවට ගිහිල්ලා අනේ කැලේ ඇතුළට රිංගලා අන දැන් යාළුවන්ගෙන් මිදුණා. දැන්වත් නිහඬ භාවයේ හඬ ඇහෙනවද කියලා බලනවා. එතකොට කියනවා අන්න මේ උණ ගස් හුළඟට හෙලවෙනවා. බොහොම සද්ද නගනවා. මෙතනත් නැහැනේ කිසිම නිහඬ බවක්. අන්න ඊට පස්සේ ගෙදර ගිහිල්ලා තමුන් ඒ ස්නානය කරන අතරේ අන්න සද්ද
මේ බාත්රූම් එකේ ඉන්න ගමන් අහන්න උත්සාහ කරනවා. බෑ මේ වතුර වැටෙන සද්දයි. ඊට පස්සේ මගේ මේ අතපය හැම වෙන සද්දයි. මේ වතුර උතුරලා යන සද්දයි ඔක්කොම තියෙනවා. නෑනේ කිසිම නිහඬ බවක්. ඊට පස්සේ රාත්‍රී ආහාර වේල ගන්න ගමන් අන්න තමුන්ගේ පවුලේ කට්ටිය බොහෝම කෑග ගහ ආහාර ගන්න පිරිසක්නේ අපේ ගෙදර මේ ඉන්නේ. වාජනවල සද්දෙයි, විකන සද්දෙයි, කතා කරන සද්දෙයි, මහා කරච්චලයන්නේ මේක කියලා. අන්න මේ දරුවා මේ නිහඬ බව හොයාගෙන යනවා. අර විදිහේ නිහඬ බව පිළිබඳ පණිවිඩයකුත් එක්ක මෙන්න මේ විදිහේ නිහඬ බවක් හොයාගෙන යනවා. එතකොට එක්තරා විදිහක මේ බුදුවරයෙක් පහළ වෙලා අපිට මේ නිහඬ භවයේ හඬ හොයාගන්න අවස්ථාවක් තමයි ලබා දෙන්නේ. මෙන්න මේ නිහඬ භවයේ හඬ අපිට පෙන්눔 කරන්න තමයි බුදුරජාණන් වහන්සේ උත්සාහ කරන්නේ. එතකොට අර අවිද්‍යාව ගැන කිව්වා වගේම තමයි මේකත් මේ අපි ළඟම තියෙන දෙයක්. නමුත් අපිට පේන්නේ නැහැ. අර විදිහට හොයාගෙන යනවා. අන්න දවසක හොයාගන්න පුළුවන් වුණොත් මේ තැනත්තට තේරෙනවා මෙච්චර කලුත් තියාගෙන තමයි මේ හොයලා තියෙන්නේ. මෙච්චර කලුත් මේ පරීක්ෂණය කරාට මොකද මගේ ළඟම තියාගෙන තමයි මම හොයලා තියෙන්නේ. අර රෝහිතස්ස දේවපුත්‍රයා අන්න ගිහිල්ලා අවුරුදු 100ක් පුරාවට මැරිලා වැටෙනකම්ම ගියා. මැරිලා වැටිලා අන්න ඇවිල්ලා කියනවා මෙන්න මේ විදිහට ගමනින් මේක හොයාගන්න පුළුවන්ද? යාමෙන් මේ විදිහට යන්න පුළුවන්ද? ඔය කියන තැනට. නිහඬ භවයේ හඬ හොයාගන්න පුළුවන්ද කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ගමනින් යන්න බෑ විදිහට. ගමනින් යන්න බෑ. නමුත් එතෙන්ට නොයා මේ සැනසීම ලං කරගන්නත් බෑ. අන්න තමුන් තුළම තියෙන දෙයක් තමයි මෙච්චර කාලයක් හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒත් බාහිරේ වෙනකොට ඇතුළත දිහා බලන්න, ඇතුළත බලපු ගමන් මේක එතනම තියෙනවා කියන අදහස තමයි ඔය තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ දරුවා කොහොම හරි හොයලා අන්න පහවදා උදේ ඉස්කෝලේට යනවා. පහවදා උදේ ඉස්කෝලේට යනවා. උදේ පාන්දර ගිහිල්ලා තියෙන්නේ. කවුරුත් තාම ඇවිල්ලා නැහැ ඉස්කෝලේට. ඊළඟට පන්තියේ වාඩි වෙලා තමුන්ගේ පොතක් කියවනවා. අර සෙවීමත් දැන් එපා වෙලා වගේ. සෙවීමත් නතර කරලා අන්න පොතක් කියවනවා. පොතක් කියව ඉන්නකොට මේ දරුවාට එකපාරටම අන්න තමුන්ගේ අවධානය යනවා. දැන් නම් කිසිම සද්දයක් නැහැ. පොතේ පිටු පෙරලන සද්දෙත් නැහැ. ළමයි කෑ ගහන සද්දෙත් නැහැ. වාහනවල සද්දෙත් නැහැ. අන්න නිහඬ බවක් ඇහෙනවා. එතකොට මේක දැකගත්ත වෙලාවේ මේක අහුවෙච්ච වෙලාවේ ඉඳලා අන්න මේ දරුවාට අදහස එනවා. මේ දරුවට තේරෙනවා මෙච්චර කලුත් නිහඬ භවයේ තමයි ඉඳලා තියෙන්නේ. ඔය හැම සද්ද දෙකක් අතරම නිහඬ භවයේ හඬ තියෙනවා. ඊළඟට හැම සද්දයක් පිටිපස්සෙම නිහඬ භවයේ හඬ තියෙනවා. මේ සද්ද ඔක්කොම මේ සද්ද පිළිබඳ චිත්‍රේ ඇඳෙන්නේ මේ නිහඬ භවයේ හඬ තුල. එහෙම නැත්නම් මේ චිත්‍රය ඇඳෙන කැන්වස් එක තමයි මේ නිහඬ භවයේ හඬ කියලා මේ දරුවාට තේරෙනවා. ඉතින් ඒ තේරුණාට පස්සේ මොකද අන්න ගෙදර යනකොට මහා නගරයක් මැද්දෙන් යනකොටත් වාහන සද්ද, හෝන් සද්ද ඔක්කොම අතර යන නිහඬ භවයේ හඬ තියෙනවා. මේ සද්ද ඔක්කොම ඇහෙන්නේ නිහඬ භවයේ හඬ මත පදනම් වෙලා. ඊළඟට ගෙදර ගිහිල්ලා අර කට්ටිය කෑග ගහ ආහාර ගන්න අතරෙත් මට පුළුවන් නිහඬ භවයේ හඬ අහන්න. ඊළඟට මම ස්නානය කරන අතරෙත් මට පුළුවන් නිහඬ භවයේ හඬ අහන්න කියලා මෙන්න මේ දරුවා අර පොඩි හොයා ගැනීමක් තමයි මේ සිද්ධ කරන්නේ. අර විදිහට හොයලා ගිහිල්ලා අන්න මේක පාට තේරෙනවා මේ නිහඬ භවයේ හඬ තුලින්නේ මේ හැම සද්දයක්ම නැగిලා එන්නේ. එතකොට මේ එක්තරා විදිහක බුදු කෙනෙක් පහළ වෙලා අපිට මේ නිහඬ භවයේ හඬක් පෙන්වලා දෙනවා. ඔය නිහඬ භවයේ හඬ කියන්නේ නිවනම කියලා හිතාගත්තට වරදක් නැහැ. එතකොට ඕකට ඇහුම්කන් දෙනවනම් අපි නිවන් ගියා වගේ තමයි. නිවන් ගියා වගේ තමයි. අන්න නිවනේම ඉන්නවා වගේ තමයි. ඉතින් අර බොහෝ ආතතිගත වෙලාවක සද්ද වලින් වෙහෙසටපත් වෙච්ච වෙලාවක අන්න විනාඩි කිහිපයක් අරගෙන මේ නිහඬ භවයේ හඬ ඇහුවනම් අන්න මේ තැන අතර තේරෙනවා අමුතුම විවේකයක් මා තුළ මතුවලා එනවා. අර වෙහෙස මා තුලින් ගිලිහිලා යනවා. එතකොට මෙන්න මේ විදිහට අර තමුන් ළඟම තියුණු දෙයක් මෙච්චර කාලයක් හොයාගෙන ගිහිල්ලා හම්බුණා වගේ මෙන්න මේ බ්‍රාහ්මණයා අන්න බුදුවරයෙක් හොයාගෙන යනවා. බුදුරෙක් පිළිබඳ අදහසක් ඇති කරගෙන යනවා. මෙන්න මේ විදිහට බුදුවරයෙක් පහළ වෙලා තියෙනවා කියන මතවාදයක් ඒ පිළිගැනීමක් තමුන් තුළ සිද්ධ කරනවා. ඉතින් ඔන්න ඔය පිළිගැනීම අපි තුළ කරන්න පුළුවන් නම්
මෙන්න මේ විශ්වාසය අර කියන වගේ බුදුරජාණන් වහන්සේ කියනවා වගේ මෙන්න මේ දුර්ලභ වූ කෙනෙක් මම. මේ ලෝකේ යම් කෙනෙක්ගේ පහළවීම දුර්ලභද අන්නේ වැනි වූ සම්මා සම්බුදු කෙනෙක් මම. ඉතින් මා පිළිබඳ සැක දුරලන්න. මා පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්න. ඉතින් ඕක කරන්න පුළුවන් නම් ওই විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් නම් සැකේ දුරලන්න පුළුවන් නම් අනේ එතනින්ම මේ වැඩේ අහවරයි. ඉතින් ඒ සැකේ දුරලන්න එක්තරා විදියක අපේ තියෙන ඔය නොයෙකුත් මතවාද පොඩ්ඩක් පැත්තකින් තියන්න වෙනවා. අපේ තියෙන ඔය නොයෙකුත් මාන පොඩ්ඩක් පැත්තකින් තියන්න වෙනවා. මම පොරක් කියන අදහස් පොඩ්ඩක් පැත්තකින් තියන්න වෙනවා. ඒ ටික පොඩ්ඩක් පැත්තකින් තියලා අන්න බුදු කෙනෙක් ඉස්සරහා තමුන් යටත් වීමක් එක්තරා විදියක. මෙන්න මේ බුදුවරයෙක් පහළ වෙලා ඉන්නවා කියන ලෝකයක් ඉදිරියේ යටත් වීමක් අපිට සිද්ධ කරන්න පුළුවන් නම් අන්නේ තැනැත්තා අච්චර කාලයක් හොයාගෙන ගියපු දේ හම්බුන ආකාරයක් අච්චර කාලයක් පිවාසයෙන් පෙළුණාට මොකද වතුර ටිකක් ලැබුණා බඩගින්නෙන් පෙළුණාට මොකද ආහාර ටිකක් ලැබුණා කියන මෙන්න මේ සැනසීම මේ තැනැත්තට ලං වෙලා එනවා. නමුත් අපි අර මතවාද නොයෙකුත් අදහස් උදහස් මාන නොයෙකුත් දික්ටි දරාගෙන ඉන්නකම් ඉතින් ඒ සැනසීම අපිට ලං වෙන්නේ නැහැ. එතකොට එක්තරා විදියක බොහොම අහිංසක ස්වරූපයක් තමුන් තුළ ඇති කරගන්න පුළුවන්ද? තමුන්ගේ අර තියෙන අදහස් උදහස් පොඩ්ඩක් දුරස් කරන්න පුළුවන්ද? මෙන්න මේ පොඩි දරුවෙක් වගේ ස්වභාවයක් මා තුළ ඇති කරගන්න පුළුවන්ද? මට පොඩි දරුවෙක් වගේ අහිංසකත්වයක් මා තුළ ඇති කරගන්න පුළුවන්ද කියන ගැටලුව තමයි තියෙන්නේ. දැන් අපි ගමු ඔන්න කුඩා දරුවෙක් ඉන්නවා. අපි හිතමු අපි නන්නා දුන්නන කුඩා දරුවෙක්. එතකොට මේ දරුවා අපිට වැඩිහිටියෙක් වගේ කතා බහට අල්ලගන්න බෑනේ. වැඩිහිටියෙක් එක්ක ගනුදෙනු කරන ආකාරයකින් අපේ අර අදහස් උදහස් ඔක්කොම තියාගෙන අපිට මේ දරුවාට ආමන්ත්‍රණය කරන්න බෑ. මේ දරුවා එක්ක සම්බන්ධයක් ගොඩනගා ගන්න බෑ. මේ දරුවාව යාළු කරගන්න බෑ. බොහොම අමාරු කටයුත්තක් තමයි තියෙන්නේ. එතකොට හරියට නිකන් අර වැඩිහිටියෙක් නම් බොහොම ලේසියෙන් අල්ලන්න පුළුවන්. අද නම් ඉතින් පොඩ්ඩක් පායන පාටයි නේද කියපු ගමන් අන්න මේ තැනත්තට හරි. එහෙම නැත්නම් මේකට ඔබ කැමතිද කියලා ඇහුවොත් ඔන්න ලොකු විස්තරයක් කියනවා. එහෙම නැත්නම් ඔන්න මොකක් හරි ක්‍රීඩා තරඟයක් ගැන කිව්වනම් අන්න ලොකු කතන්දරයක් ඇද ගන්න පුළුවන්. නමුත් කුඩා දරුවෙක් අපි හිතමු අවුරුදු 2-3ක වයස තියෙන යන්තම් කතා බහ කරන වගේ දරුවෙක් මේ දරුවට අපිට මේ විදිහේ දේවල් වලින් උනන්දුවක් ඇති කරන්න හරි අමාරුයිනේ. අපි ඇහුවොත් ක්‍රීඩා තරඟයක් පිළිබඳ මේ දරුවා අන්න නොදන්නා ස්වරූපකින් ප්‍රශ්නකාරී ස්වරූපකින් අපේ මූණ දිහා බලන් ඉඳ තියෙනවා. ඊළඟ කාලගුණය ගැන කතා කළොත් අන්න ප්‍රශ්නයක් මතුවෙන්න ඉඳ තියෙනවා. මේකට ඇයි පුතා කැමති කියලා ඇහුවොත් ඉතින් හේතුවක් කියන්න තේරෙන්නේ නැහැ. මම නිකන් ඒවට කැමතියි. මේ දෙයට මම කැමතියි කියලා මිසක් එතනින් එහාට දෙයක් මේ දරුවට එක්ක කතා බහකට අපිට යොමු වෙන්න හැකියාවක් නැහැ. නමුත් අන්න මේ තමුන්ගේ තියෙන අර වැඩිහිටිකම පොඩ්ඩක් පැත්තකින් තියලා තමුන්ගේ තියෙන අර නම්බුනාම පොඩ්ඩක් පැත්තකින් තියලා තමුන් අර දරාගෙන ඉන්න මහ ලොකු මතවාද පොඩ්ඩක් පැත්තකින් තියලා අන්න අහිංසක වුණා නම් අපිට මේ දරුවව බොහොම පහසුවෙන් යාළු කරගන්න පුළුවන්. එක්තරා විදිහක අපි හිතමු මෙන්න එකපාරට මේ වැඩිහිටියා වුණ නිකන් කලන්තේ දාලා වගේ ඇදම් වැටෙනවා. අන්න එතකොට තාම මේ විදිහට බොරුවට මෙහෙම ඇදගෙන වැටුනහම අන්න මේ දරුවට අක් ගාලා ඇවිල්ලා මේ හුස්ම වැටෙනවද කියලා බලලා මොකද උනේ ඔයාලට මොකද උනේ කියලා ඔන්න ඔය විදිහට එහෙම නැත්තම් පොඩි සත්ත්වයෙක් වගේ පොඩ්ඩක් අන්න ආස්සෙක් යනවා වගේ පොඩ්ඩක් ඇවිදගෙන යන්න පුළුවන් නම් අන්න මේ දරුවට අක් ගාලා යාළු කරගන්න පුළුවන්. එතකොට අර අපේ ඔක්කොම අර දරාගෙන ආපු ඒවා ටික පොඩ්ඩක් බිමින් තියලා පැත්තකින් තියලා එක්තරා විදිහක අහිංසක කුඩා දරුවෙක්ගේ වගේ ස්වරූපයක් අපි තුල ඇති කරගත්තා නම් මෙන්න මේ දරුවෙක් එක්ක මිත්‍රකමක් මෙන්න මේ විදිහට අහිංසක වීමක් තුලින් මේ දරුවෙක් යාළු කර ගැනීමක් අපිට ඇති කරගන්න පුළුවන්. ඉතින් අර එක්තරා කතාවක සඳහන් වෙනවා මොකද්ද මේ සොක්‍රටිස් පිළිබඳ. එතකොට මේ බොහෝම දර්ශනයේ ඉහළටම ගියපු කෙනෙක්. එක්තරා විදිහක මේ බොහෝම ඉතිහාසයක් ගොඩනගපු කෙනෙක්. නමුත් මේ තැනැත්තා කරපු වැඩ කටයුතු දිහා බැලුවාම
මේ තැනත්ත අන්න මොකද වැඩි හරියක් දවසේ අන්තිම වෙනකොට පහු වෙනකොට කල් ගත කරනවලු මොකද්ද ළමයින්ව කරේ තියාගෙන ලුණු අරන් යනවා ලුණු කී ඔන්න 4 අතේ එහෙ දුවගෙන යනවා අරගෙන යනවා. එතකොට අර විදිහේ මහා දර්ශනයක් හිතේ දරාගත්තා නම් මේ විදිහේ දෙයක් කරන්න පුළුවන්ද? ඒ වෙනකොට අන්න බොහොම මේ කුඩා දරුවෙක් වගේ අහිංසක ස්වභාවයක්. මෙන්න මේ ලෝකයේ ඉදිරියේ යම් කිසි විදියක යටත් වීමක් සහිත පුද්ගලෙක්. එතකොට අර විදිහට කුඩා දරුවන් සමග සෙල්ලම් කර කල් ගත කරනවා. නමුත් ඇහුවොත් ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම පුද්ගලයෙක් විදිහට තමයි බටහිරේ සලකන්නේ. මේ විදිහට දර්ශනය පිළිබඳ ශ්‍රේෂ්ඨම පුද්ගලයෙක් කියලා තමයි සලකන්නේ. නමුත් අර විදිහට බොහෝම අහිංසක විදිහට කුඩා දරුවෙක් වගේ අන්න කල් ගත කරලා තියෙනවා. ඒ අවස්ථාවවලදී මේ විදිහට කටයුතු කරලා තියෙනවා. ඉතින් ළමයි හරි කැමතිලු. ඈත තිය දැක්ක ගමන් දුවගෙන එනවලු. හොයාගෙන එනවලු. එතකොට එන්නේ විදිහේ අහිංසකත්වයක් අපේ තුල තියෙනවා. එන්නේ විදිහේ අහිංසක වීමක් අපේ තුල තියෙනවා. අන්න මේ බුදුවරයෙක්ගේ ධර්මයේ කියන එක එච්චර දුර නෑ. මේ බුදුවරයෙක් කියන කතාව අපිට එච්චර දුර නෑ. අර සද්ද හැම එකක්ම අතරේ තියෙන නිහඬ බව පිළිබඳ තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ සද්ද අතරෙත් තියෙන එක, මේ සද්ද පිටිපස්සෙත් තියෙන එක. ඊළඟ හැම හුස්ම දෙකක් අතරම තියෙන හිස් තැන ගැන තමයි ඔය කියන්නේ. හුස්ම පිටිපස්සෙත් තියෙන එක, හුස්ම දෙකක් අතරෙත් තියෙන එක. හැම හිතවිලි දෙකක් අතරම තියෙන හිස් තැන ගැන තමයි ඔය කියන්නේ. සිතවිලි දෙකක් අතරෙත් තියෙන එක, සිතවිලි පිටිපස්සෙත් තියෙන එක. එතකොට හැම වෙලේම තියෙන එකක් පිළිබඳ අපිට පෙන්වීමක් සිද්ධ කරනවා. මෙන්න මේ බලන්න කියලා අපිට පෙන්නනවා. නමුත් අපේ හිත මේ වගේ අහිංසකත්වයකට සූදානම්. අර විදියට පොඩි දරුවෙක් වගේ මානසිකත්වයකට සූදානම්ද? ඒ විදිය අහිංසක වීමකට සූදානම්ද? අන්නේ සූදානම් වීමක් වුණා නම් මෙන්න මේ බුදුවරයෙක් පහළ වීම තුලින්ම මේ වැඩේ අවසන් කියන එක අපේ හිතට දරා ගන්න පහසු වෙනවා. තව දුරටත් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. තව දුරටත් හොයාගෙන යන දෙයක් ඉතුරු වෙලා නැහැ. දැන් වස්තුර ලැබිලා තියෙන්නේ. ආහාරය ලැබිලා තියෙන්නේ කියන සැනසීම අපි තුල ඇති වෙලා එනවා. එක්තරා විදිහක මේ සේල බ්‍රාහ්මණයාට යන්නේ ඒ වගේ සැනසීමක් තමයි මේ ඇති වෙන්නේ. ඉතින් අපි ඇතිවෙන කතාව තව ඉදිරියට පැහැදිලි කරගෙන තියාගෙන අද මේ කරපු ධර්ම දේශනාව මේ පිරිසටත් අන්නේ වැනි වූ තමුන් ළඟම තියෙන සැනසීම හොයා ගැනීම සඳහා ඒ සැනසීම බාර ගැනීම සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. වහන්සේට නමස්කාර කිරීමට අවසරයි පෑම්. ඕකාස වන්දාමි බන්තේ සුඛී හොන්තු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදි තබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං පච්චයං කමතමේ බන්තේ කමාමි කමිතබ්බං. ඕකාස කමාමි බන්තේ සුඛී හොන්තු. ဒ ුතියම්පි ඕකාස වන්දාමි බන්තේ සුඛී හොන්තු. තතියම්පි ඕකාස වන්දාමි බන්තේ සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සෝපත්තේ